ආයිබන් ඔබ සියලුම දෙනාට අපි අදත් කැලමිට දේශපාලනයේ කතාව ඔස්සේ සමග අප අද දවසේ බලාපොරොත්තු වෙනවා පවතින දේශපාලන තත්ත්වය සහ ඒ ඇසුරේ ගොඩනැගෙනා වූ රටේ හෙට දවස පිළිබඳ සංවාද කරන්නට. ඔබ දන්නවා අද දවසේ විශේෂයෙන්ම නිවේදනය වුණා ඔක්තෝබර් 1 වෙනිදා අලුයම රට යලේ විවෘත වන බව ඒ වගේම ඊට අදාළ සෞඛ්‍ය උපදේශනයන් හෙට දවසේදී බොහෝ විට ජනමාධ්‍යට නිකුත් කරන බවත් අනාවරණය වුණා. ඒ වගේම සහල් සඳහා පාලන මිලක් පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් මෝල් හිමියන් විසින් කරන ලද නිවේදනය පිළිබඳවත් මේ වන විට දැඩි සංවාදයක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේමයි වරායේ හිර වී තිබුණු අත්‍යවශ්‍ය ආහාර තොග නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීමට විශේෂයෙන්ම මහ බැංකුව තීරණය කර තිබුණා. ඒ වගේමයි මේ සියල්ල අතරේ කාගේත් වැඩි අවධානය යොමු වී තිබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව. මේ වන විට දෛනික වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය 1000කට වඩා අඩු කරගන්නට සමත් වීමත් සමග තමයි මේ රට විවෘත කිරීමේ තීරණයට රජය පැමිණ තිබෙන්නේ සෞඛ්‍ය උපදේශ පරිදි. මේ සියල්ල පිළිබඳ අපි අද දවසේදී සංවාද කරමු. මේ කැලමින දේශපාලනයේ කතාව සුලිය. අද සුලිය දේශපාලන සංවාදය සඳහා අපි ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට අයිබෝන් කියලා අපි ඔබතුමන්ට පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මන්ත්‍රීතුමන් සහභාගී වෙනවා. ඔබතුමන්වත් අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමන් අප සමග එක්කනවා. අයිබෝන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අප සමග එකතු වෙනවා. අපි ඔබතුමන්වත් අයිබෝන් කියලා පිළිගන්නවා. ඔවුන් සිව් දෙනා සමග තමයි අද දවසේදී අප සංවාදය ගොඩනගන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේත් අප විවෘත මාතෘකාවක් තුළ සිටයි සංවාදය ඉදිරියට ගෙනන්නට බලාපොරොත්තු වෙන්නේ. අද රට පවතින තත්ත්වය සහ ඒ තුල ගොඩනැගෙන රටේ හෙට දවස පිළිබඳවයි අපි අද දවසේත් සංවාද කරන්නේ. මේ මාතෘකාව යටතේ අද දවසේ සංවාදය ආරම්භ කරන්නට මා ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේට. ප්‍රියාල් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ සුලි වැඩසටහනට ආරාධනා කිරීම. ඇත්තටම ඔබගේ පූර්විකාය පැහැදිලි කිරීම කරා මේ වෙනකොට අපි අවධානය යොමු කරලා තියෙන කාරණා පිළිබඳව සහ රටේ ජනතාවගේත් ඒ වගේම දේශපාලන ව්‍යාපාර තුලත් අපේ රට ගැන අපේ මේ ආණ්ඩුව ගැන තියෙන අවධානය පිළිබඳ ඇත්තටම මේ පශ්චාත් කෝවිඩ් තත්ත්වය තුළ මේ වන විට අපිට විශාල අභියෝග ප්‍රමාණයක් තියෙනවා. මොකද දැන් අපි දේශීය ව්‍යාපාර ගත්තත් ඒ වගේම දේශීය ආර්ථිකය ගත්තත් ඒ වගේම මිනිසුන්ගේ බිඳ වැටුණු ශාරීරික සහ මානසික සෞඛ්‍ය ඒ වගේම මේ සියල්ලම ගත්තාම ලොකු පීඩනයක් අපි සියලු දෙනාටම තියෙනවා. මොකද ප්‍රියාල් එතනදී අපි මේ 2019 නොවැම්බර් මාසේ රට බාරගත්තාට පස්සේ අපිට රට කරගෙන යන්න කලින් තීච්ච තත්ත්වය කියන්නේ මේ නිව් නෝමල් සිටුේෂන් එහෙම නැත්නම් නව ජීවන තත්ත්වයට කලින් පෙර පැවති තත්ත්වයෙන් අපිට රට ගෙනියන්න පුළුවන් උනේ මාස 3ක විතර කාලයක්. හැබැයි මේ ආසියානු කලාපය ගත ලෝකයේ අනිත් රටවල් බැලුවාම මේ ඒ හැම රටක්ම යම්කිසි ආර්ථිකමය ශක්තියකින් තමයි මේ කොවිඩ් අර්බුදයට මුහුණ දුන්නේ. හැබැයි අපි කොවිඩ් අර්බුදයට මුහුණ දුන්නේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ තත්ත්වකින් තමයි අපිට මුහුණ දෙන්න සිදුනේ. මොකද අපිට මිනිස්සු මේ පාලන බලය ලබා දුන්නේ ඇත්තටම ඒ බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න, බිඳ වැටිච්ච මිනිසුන්ගේ ඒ ජන ජීවිතය අඩාල වෙච්ච ජන ජීවිතය ශක්තිමත් කරන්න, ඒ වගේම බිඳ වැටිච්ච ජාතික ආරක්ෂාව යලි තහවුරු කරන්න, ඒ වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඒ සියලු බලාපොරොත්තුත් එක්ක තමයි අපිට මේක බාර දුන්නේ. ඒ වෙලාවේදී අපිට මුහුණ දෙන්න මේ සිද්ධ වෙන තත්ත්වෙත් එක්ක අපි ලොකු අභියෝගات එක්ක තමයි මේ මොහොත වෙන විට මේ ජයග්‍රහණ අත්පත් කරගත්තේ. ඇත්තටම මේ වන විට අපි දැන් 2014 දෙසැම්බර් මාසය 2015 2019 නොවැම්බර් වෙනකන් ඒ වගේ 2019 නොවැම්බර් සිට 2021 අද දක්වා කියන ඒ පරිච්ඡේද තුන හොඳට විශ්ලේෂණය කරලා බැලුවට පස්සේ අපි මේ අවුරුද්දේ මාස 6ක දල වශයෙන් අවුරුදු 1කමාරක මේ කාලය තුල මොනතරම් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැපකිරීමක් කරාද කියන එක රටේ මහජනතාව දන්නවා. හැබැයි යම් යම් අතපසුවීම් ඒ වගේම
යම් යම් අඩුපාඩුකම් වුණා. මොකද හේතුව මේ නව ජීවන රටාවත් එක්ක අපිට ලොකු අභියෝග තුන මේ රටේ. ඉතින් අපි මේ වෙලාවේදී මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මොකද හේතුව අපි අද රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අපි දත්ත වලින් ඒ වගේම දෛනික ප්‍රවෘත්ති වලින් අපිට පේනවා. මොකද ඒක නැවත වතාවක් ආපහු හාරහාර කියන්න අවශ්‍ය නැහැ. ඔබගේ කතාවෙම කිව්වා ඔබ මේ දෛනික මරණ සංඛ්‍යාව ඉලක්කම් 4 සිට ඉලක්කම් 3ට ආවා කියලා. ඒතර මරණ ඉලක්කම් 3 සිට ඉලක්කම් 2ට ආවා. හැබැයි අපේ බලාපොරොත්තුව එක පුද්ගලයෙක් හෝ මැරෙන්නේ නැති විදිහට මේ තත්ත්වය කල්පනාකරණය කරන්න. මොකද අද දවසේ වුණත් අපිට ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධීන් කීපයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපේ කොටිකාවත මුල් ඒරියාව ප්‍රාදේශ සභාවේ ගෞරව සභාපතිතුමා රංගජීව ජයසිංහ මහත්මයා අභාව ප්‍රාප්ත වුණා. ඉතින් මේ වගේ අපේ රටේ අපිට වැදගත් සියලුම මිනිස්සු, මොකද මැරෙන සියලු දෙනාම වැදගත්. මොකද ඒ සියලු දෙනාම තමන්ගේ පවුලට, තමන්ගේ සමාජයට, රටට වැදගත් මිනිස්සු. ඉතින් මෙන්න මේ වගේ අපිට විශාල අභියෝගات එක්ක මේ ගමන යනකොට අපි මොනවද රටක් විදියට සැලසුම් කරන්න කියන එක තමයි අපිට වැදගත්. මොකද ඒකෙදි විශේෂයෙන්ම අපේ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ ඒ සෞභාග්‍ය දැක්මේ, මොකද සෞභාග්‍ය දැක්ම ලියනකොට කොවිඩ් වසංගතය තිබුණේ නැහැ. නමුත් අපි ඒකට මුවා වෙලා අපිට මේක කරන්න බෑ කියලා කතාවක් අපි කොවිලා කියලා නෑ. අද මුදල් ඇමතිතුමා ඉතාමත්ම මනා කල්පනාකාරීත්වයකින් රාජ්‍ය මුදල් පරිපාලනය කරගෙන යනවා. මම විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න කැමතියි. මොකද අපි රාජ්‍ය සම්පත් මනා ලෙස කළමනාකරණය කිරීම කළ යුතුම අවස්ථාව. මොකද අපි විශේෂයෙන්ම පසුවෙල മന്ത്രിවරුන් පසුගිය කාලේ පුරාවට කරපු අධ්‍යයනයක් අනුව මේ රටේ විතර යන්ත්‍ර සූත්‍ර සාමාන්‍යයෙන් 80000ක් විතර තියෙනවා. රතවාහන සහ යන්ත්‍ර සූත්‍ර ඒවායෙන් 150ක විතර අත්හැර දාලා නැවත භාවිතයට ගන්න පුළුවන්. අපි ඒවා දැන් කළමනාකරණය කරගෙන යනවා. මොකද අපිට මේ වෙලාවේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න විවිධ ඇවනියුස් අංශ බලන්න වෙනවා. ඉතින් ඒවැ අපි විවිධ අවස්ථාවන් වලට අවධානය යොමු කරලා තියෙන මේ සම්බන්ධයෙන් ඊළඟ වටේදී මම මගේ පැහැදිලි කිරීම කරනවා. ස්තුතියි ඔබතුමන්ට. මුජිබුර් අහමද් මන්ත්‍රීතුමනි, දැන් විශේෂයෙන් එතුමන් මතු කරන කාරණාවත් එක්ක ප්‍රශ්න තියෙනවා සමහර තැන්වල. විශේෂයෙන් නොහිතපු තත්වයකට මේ ආණ්ඩුව මේ මුහුණ දීලා තියෙන්නේ. එහෙම මුහුණ දීලා තියෙද්දිත් ආණ්ඩුව කළ යුතු සහ කළ හැකි සියල්ල කර තිබෙනවා, කරමින් ඉන්නවා කියන කාරණාව තමයි තුමා. ඔව්, ස්තුතියි පියල්. මෙහෙමයි, දැන් අපි මේ කොවිඩ් වසංගතයේ තත්ත්වය අපි අද බලනකොට, දැන් අද වාර්තා වෙන ප්‍රමාණය අනුව බලනකොට අපිට පේනවා යම්කිසි ආකාරයේ අඩුවීමක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශ වලින් වාර්තා වෙනවා PCR පරීක්ෂණ ප්‍රමාණයත් අඩු වෙලා තිබෙනවා. කරන ප්‍රමාණය වෙනදාට 25000 දක්වා ගිය PCR ප්‍රමාණය අද 10000කටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි යන්නේ. එතකොට ඊළඟදී තමයි ඇත්තටම මේ නිරෝධාන ඇඳරි නීතිය පනවන්න කියලා ඒ හිටපු ශේෂ්ත්‍රවල ඉන්න උදවිය විශේෂයෙන්ම ආණ්ඩුවට මැයි මාසේ වගේ තමයි යෝජනා කළේ. එතකොට ආණ්ඩුව කිසි විටකත් ඒ මැයි මාසේ වගේ ඊළඟට අප්‍රේල් මාසේ ඒ වගේ වලදී යෝජනා කරනකොට විශේෂයෙන්ම ඒවට ඇහුම්කන් දීමක් දැක්ුණේ නැහැ. ඇත්තටම දැන් අපි මුලින් ඉඳන්ම කියපු කතාව තමයි මේ පියල්, මේ අපේ රටේ මේ වසංගතය ගත්තම අපිට තිබෙන්නේ මේ රටට ඇතුල් වෙන්න පුළුවන් එක පොයින්ට් එකක් තියෙනවා, ජාත්‍යන්තර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. ඒක තමයි අපේ රටට එන්න පුළුවන් පොයින්ට් එක. ඒතර මුලින් ඉඳන්ම මේ සෞඛ්‍ය ශාස්ත්‍රවල ඉන්න උදවිය, මේ පැත්තේ හිටපු මේ රටේ හිටපු විශේෂඥයෝ ඔක්කොම කිව්වේ දැන් අපිට එතන ආරක්ෂා කරගන්න පුළුවන් නම්, මොකද අපිට අනිකුත් රටවල් එක සීමාමා ඉන්නේ, අපේ වටේම මුහුද තියෙන රටක්. ඒ හින්දා අපේ රටට එන්න පුළුවන් එකම තැන බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පමණයි. ඉතින් එතනදී හරියාකාරව මේ වැඩපිළිවෙල සිද්ධ වුණා නම් ඊට වඩා අවම තැනකට අපිට යන්න පුළුවන් කියන එක තමයි හැම එක්කෙනාම කිව්වේ. නමුත් ඒකෙදී මුලදී රජය ඒ තරම් තීරණාත්මකව ලෙස ඒ තරම් අපිට පෙවුන දේ තමයි පාර්ලිමේන්තුවේදී 2020 ජනවාරි මාසේ වගේ මේක මතු කරනකොටත් විපක්ෂ නායකතුමා ඒවකට විදේශ ඇමතිතුමා කිව්වේ නෑ අපි මේ කටුනායක මැෂින් හයි කරලා තියෙනවා, අවුලක් නෑ, කාටවත් එන්න බෑ කියන කතාවල් කිව්වා. අන්තිමට අර ඉතාලියෙන් ආපු පළවෙනි 100 දෙනා රටට ඇතුල් වීමත් එක්ක තමයි මේ රටට මේක හෝ වෙන්න පටන් ගත්තේ. ඊළඟට ඕන්ව අල්ලන්නත් අපි දන්නවා බුද්ධ්‍යංශ වලින් ගිහිලා තමයි ඕන්ව අල්ලගෙන ආවේ.
ඊළඟට ජනාධිපතිතුමාට රට වහන්න කියලා යෝජනා කරද්දිත් එතුමා ඒක ප්‍රතික්ෂේප කරා අපි සියලු දෙනාම දන්නවා. ඉතින් මේකෙදි මුල ඉඳන්ම ඊළඟට ওই ධම්මික පැණිය ප්‍රොමෝට් කරපු දේවල් ඒවා නොකිය ඔය ඒවා කරන්නේ නැතුව ආණ්ඩුවක් හැටියට ඇත්තටම ওই වැක්සීන් එක මීට කලින් යන්න තිබුණා නම් මම කියනවා මේ වැක්සීන් එක මීට වඩා අඩු ගානකටත් අපිට ගෙන්න ගන්න තිබුණා. අද අපි ලොකු ගානක් අපි ගෙවනවා මේ වැක්සීන් එකට. ඇත්තටම මේ වැක්සීන් එක යෝජනා කරලා ඒ වෙලාවේ ආණ්ඩුව ඇමතිවරු කැබිනට් ඇමතිවරු පාර්ලිමේන්තුවේ කිව්වේ අපිට ඕන දවසට තමයි අපි වැක්සීන් එක ගේනවායි කියලා කිව්වේ. එහෙමයි ප්‍රකාශ කළා. වැක්සීන් එක ගැන අදහසක් තිබුණේ නැහැ. තිබුණේ ධම්මික පැණිය මිනිස්සුන්ට කොහොමද පොවන්නේ කියන එක තමයි රට පුරාම ගෙනිච්චේ. එතකොට ඒවා හරියට ඒ වෙලාවලදී ඒ තීන්දුව අරගෙන තිබුණා නම් විද්‍යාත්මක අනුකූලව ඒ වගේම මේ වෛද්‍ය විශේෂඥයන් ලබා දෙන උපදෙස් තිබුණා නම් අපිට මීට වඩා අවම මට්ටමට මේකට යන්න තිබුණා. අද අපි බලනකොට 12847ක් අද වෙනකොට මේ කොවිඩ් වසංගතය හරහා අපේ හිතවත්තු අපි දන්න උදවිය මේ රටේ ඉන්න ජනතාවගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. එතකොට 12847ක් කියලා කියන්නේ ඊටාම විශාල ප්‍රමාණයක් ඒක. අපිට ඒක හිතා ගන්නත් බෑ මේ තරම් ප්‍රමාණයක් ගැන. ඉතින් මම කියන්නේ මේවා හරියාකාරව නිසි වෙලාවට මේ තීන්දුව తీරන අරගෙන තිබුණා නම් අපිට යම්කිසි ආකාරයකට මීට වඩා අවම මට්ටමකට අපිට මේක රඳව ගන්න පුළුවන් හැකියාව අපිට තිබුණා. ඉතින් අවාසනාවට මේ රටේ මේ ආණ්ඩුවේ ඉන්න මේ නායකයෝ මේක ගැන ඒ තරම් උනන්දුවක් මේ ගැන තිබෙන අනතුරුදායක තත්ත්වය පෙන්වලා දෙනකොටත් එහෙම තිබුණේ නැහැ. අපිට ඇත්තටම දැන් ලොක්ඩවුන් එක ගැන තිබුණ ප්‍රශ්නෙත් අපි දන්නවා ලොක්ඩවුන් කරන්න කිව්වම ආණ්ඩුව නිතරම හිටියේ ලොක්ඩවුන් කරන්න බැහැ කියන එක. දැන් මේ අගෝස්තු මාසේ මං හිතන්නේ 18 19 වගේ මේ දාපු ලොක්ඩවුන් එක තමයි මේ යන්නේ. නමුත් මුල සතියේ මේක දාන්න කියලා හුඟක් අය යෝජනා කරා. අන්තිමට මිනිස්සු ව්‍යාපාරිකයෝ Taman කඩේ වහගත්තා. ආණ්ඩුව ලොක්ඩවුන් කරන්නේ නැත්නම් අපි ලොක්ඩවුන් කරගන්නම් කියලා ඒ තත්ත්වෙටම ගියා. ඊළඟට මහානායක හිමිවරු ආණ්ඩුවෙන් ඉල්ලුවා මේක ලොක්ඩවුන් එකට යන්න කියලා. ඒ වගේ විශාල ලෙස ආපු මේ පීඩනයත් එක්ක තමයි ආණ්ඩුවට මේ ලොක්ඩවුන් එකට ආණ්ඩුව යන්න ගියේ. මේ ගියේ ලොක්ඩවුන් එකේ ගියේ යම්කිසි ප්‍රතිඵලයක් දැන් ලැබිලා තියෙනවා. නමුත් අපිට පේනවා දැන් වුණත් හරි අපි අද මේ අවසාන දවස් කීපය හා ඊට සතියක් තුල කාලය තුල දිහා බැලුවමත් අපිට පේනවා පාරවල් වල අසීමිත ලෙස වාහන ගැවසෙනවා, ජනතාව එහා මෙහා යනවා. ඉතින් එක පැත්තකින් මේ තියෙන තත්ත්වෙත් අපිට බලනකොට පේනවා මේ ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක වෙනවද කියනත් යම් ප්‍රදේශවල යම් නගරවලට ගියාම පේන තිබෙනවා. ඉතින් කෙසේ නමුත් දැන් ආණ්ඩුව පළවෙනිදා ලොක්ඩවුන් එක ඉවත් කරනවා කියලා තීන්දුව කරලා තිබෙනවා. ඉතින් අපිට ආණ්ඩුවට කියන්න වෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් මේ ශාස්ත්‍රයේ ඉන්න උදවිය දෙන ගයිඩ්ලයින් එක උඩ උන් දෙන මාර්ග උපදේශත් එක්ක යන්න. එහෙම නැතුව මේක දේශපාලන Tamanගේ උවමනා මත මේවා දේශපාලන සෙල්ලම් හැටියට පරිවර්තනය කරන්න ගියොත් යම්කිසි ආකාරයක දැන් අඩුවීමක් අපිට සමාජය තුල දක්නට ලැබෙනවා නම් ඒකත් අන්තිමට නැවත වතාවක් අපිට තව මේ ප්‍රශ්න වලට ඊළඟට අපිට මුහුණ දෙන්න වෙයි. ඒ හින්දා නිතරම මොකද මේක අපි දන්නේ විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම මේ රටේ විශේෂඥ විශාල පිරිසක් ඉන්නවා මේ පිළිබඳ දැනුම තියෙන උදවිය. ඒ පිළිබඳ දැනුම තියෙන උදවිය දෙන මේව ක්‍රියාත්මක කරන්න. මොකද අපි දැක්ක පෞද්ගලික කාලේ විශේෂයෙන්ම දැන් ඒ යම් කමිටු වල හිටපු විශේෂඥ වෛද්‍යවරු පවා අයින් වුණා. විශේෂයෙන්ම මේ වැක්සිනේෂන් කරන කමිටුවේ ඒකේ හිටපු වෛද්‍යවරු 3-4 දෙනෙක් විතර වගේ අයින් වුණා. මොකද ආණ්ඩුව ඔවුන් දෙන දේවල් නෙමේ පිළිපදින්නේ. ආණ්ඩුව ඔවුන් කියන දේවල් වලට අහුම්කම් දෙන්නේ නැහැ. ඊට එහා දේශපාලඥයින් මේවට අතපොවනවා. Tamanට ඕන විදියට මේ වැක්සිනේෂන් එක මේ එන්නත්කරණය කරගෙන යනවා කියන චෝදනාවත් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි රජයට කියන්නේ විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරු හා මේ ශාස්ත්‍රයේ ඉන්න උදවිය දෙන මේ උපදේශ සරහා ඉස්සරහට යන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට ප්‍රතිපත්ති බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමනි. දැන් එතකොට මත කරපු කාරණාව තමයි විශේෂයෙන්ම මුල ඉඳලම රජයේ හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම සහ දේශපාලනික කෝණයකින් මේ ප්‍රශ්නේ දිහා බැලීමත් එක්ක තමයි මේ අද ඉන්න තැනට අපිට යන්න සිද්ධ වුණේ කියලා ඔබතුමන්ට පුළුවන් ඊට පිළිතුරු දෙන්න. මම ප්‍රථමයෙන්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම කාලෙකින් සහභාගී වෙන විවාදයක් මේක. අපේ රටේ නාලිකා සියල්ලම මේ වගේ විවාද අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙන්සුරාදා දවස් 7ම වගේ තියෙනවා. අපි සතියක් කර සතියක් පාර්ලිමේන්තුවෙත් මේ වගේ විවාද කරනවා. දැන් වෙලාව 10:35යි. මේ වෙලාව සාමාන්‍යයෙන් මේ රටේ ජනයා එක්කෝ විවේක ගන්න, නිදා ගන්න, පවුලේ
ප්‍රියයන් එක්ක ගෙවන වෙලාව තමයි අපි වෙනුවෙන් මේ අපේ කතිකාවත වෙනුවෙන් කැප කරන්නේ. ඒක නිසා අපි වගකීමෙන් මේකෙන් යම්කිසි මතයක් අදහසක් ජනයාට දෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. එහෙම නැත්නම් අපිට හෙට මේ විවාදයේ එකක් මොනවා හරි එඩිට් එකක් කරලා Facebook එකේ ගහලා අපිට පොඩි පබ්ලිසිටියක් අපි මෙතන ඉන්න 4 දෙනාට ගන්න පුළුවන්. ඒ හරහා අපිට පොඩි ස්වයං වින්දනයක් ලබන්න පුළුවන්. හැබැයි ජනයාට ඒ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක සංවාදයේ හොඳ තැනකට වෙනස් තැනකට ගෙනමු කියලා අපි ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා. දැන් අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා සඳහන් කරා මේ එන්නත්කරණය සම්බන්ධයෙන් මම මුලින් ඉඳලා එන්නත්කරණයේ අද තත්ත්වයේ සහ අපි ලබලා තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන එක පොඩ්ඩක් සඳහන් කරන්නම්. මොකද මේ හැම දෙයක්ම දේශපාලනීකරණය කිරීම සුදුසු නැහැ. අපි පාස්කු ප්‍රහාරය කොවිඩ් අපිට පුළුවන් හැමදේම අපි දේශපාලනීකරණය කරනවා. ඒක රටක නොකළ යුතු දෙයක් කියලායි අපි කල්පනා කරන්නේ. අපේ මුළු ජනගහනය මිලියන 21.9ක් ඉන්නවා. මේ ජනගහනයෙන් වයස අවුරුදු 20ට වැඩි ජනගහනයේ මිලියන 14.81යි තමයි මිලියන 14.81ක් ඉන්නවා වයස අවුරුදු 20ට වැඩි. මේ වයස අවුරුදු 20ට වැඩි අයගෙන් පළවෙනි එන්නත අපි ගහලා තියෙනවා මිලියන 14කට 14.47කට අපි ගහලා තියෙනවා පළවෙනි එන්නත. එතකොට එන්නත් කරන ප්‍රතිශතය 20ට වැඩි ජනතාවගෙන් 98යි. ඒක මම හිතන්නේ අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. ඒ වගේම දෙවනි එන්නත ගහලා තියෙනවා මිලියන 11.7කට. කියන්නේ 20ට වැඩි ජනගහණයෙන් 79කට අපි එන්නත්කරණය කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ ජනගහණයෙන් 52යි. මේ 52 වෙන්නේ එකක් අපි 20ට වඩා අඩු වයසේ අයට අපි එන්නත්කරණය සම්බන්ධයෙන් මේ රටේම WHO එක ඒ වගේම සෞඛ්‍ය සංවිධාන ගෙනියන්නේ වෙනත් අදහසක් නිසා. ඒ වගේම මේ මිලියන 20ට වඩා වැඩි ජනගහනයක් ඉන්න රටවල් 10ක් විතරයි අද වෙනකොට 150කට වැඩි ප්‍රමාණයකට එන්නත් කරලා තියෙන්නේ. 10ක් විතරයි මුළු ලෝකෙම. රටවල් 195ක් ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. එකක් ජපානයේ 151යි, මැලේසියාව 153යි, ඇමරිකාව 154යි, ජර්මනිය 162යි, ඉතාලිය 163යි, එක්සත් එංගලන්තයේ 166යි, කැනඩාව 169යි, ස්පාඤ්ඤයේ 174යි. අපි ඉන්නේ ඔන්න ඔය කාණ්ඩ එක්ක. මේ රටවල් 10න් රටවල් 7ක්ම G7 නියෝජනය කරන රටවල්. ඒ කියන්නේ ධනවත් විශාල ආර්ථික තියෙන විශාල බලයක් තියෙන විශාල ධනයක් තියෙන ප්‍රබල ලෝකයේ පිළිගත්තු රටවල්. ඒ වගේම මේ රටවල් 9න් රටවල් 5ක්ම මේ වැක්සින් එක හදන රටවල්. තමයි ඇමරිකාව, එංගලන්තේ, ජර්මනිය, කැනඩාව, ජපානය. මේ රටවල් වල වැක්සින් එක හදනවා. ඒක නිසා එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපි දකිනවා මූණු පොතේ සමාජ අතරෙත් මේ නවසීලන්තයට ඕස්ට්‍රේලියාව ගැන මේ ලොකු කතා කියනවා. හරි ෂෝක් ලස්සනයි කියලා කතා කියනවා. නවසීලන්තේ ඉන්නේ අපේ රටේ ජනගහනය වගේ 4න් එකක් විතරයි. හැබැයි මේ 4න් එකෙත් එන්නත්කරණය කරලා තියෙන 129කට විතරයි අද වෙනකොට නවසීලන්තේ. මේක තමයි නවසීලන්තේ තත්ත්වය. ඕස්ට්‍රේලියාව එන්නත්කරණය කරලා තියෙන 134යි. දකුණු කොරියාව 138ක් වගේ ප්‍රමාණයක් තමයි එන්නත්කරණය කරලා තියෙන්නේ. මේක අපි සංඛ්‍යා ලේඛන වලින් මේ දක්ත ඔබ තමුන්නාන්සලට පෙන්නයි. එතකොට මේ එන්නත්කරණය පිළිබඳව අපි විශාල මුදලක් වැය කරනවා කියන එක කිව්වා. ඒ වගේම අපිට මීට කලින් ගන්න පුළුවන් කියන එක කිව්වා. අපි ඇස්ට්‍රසෙනිකා තමයි මුලින්ම අපේ රජය රටට ආනයනය කරන්න බලාපොරොත්තු වුණේ $2.5කට වගේ ප්‍රමාණයක්. අපි මිලියන 15ක් ඇස්ට්‍රසෙනිකා එන්නත් මේ ඇනියුම් කරා. හැබැයි මේ කොම්පැනියේ තිබිච්ච ප්‍රශ්නයක් නිසා අපිට ඇනෝම ගන්න හම්බුන්නේ නැහැ. දැන් බ්‍රසල්ස් අධිකරණය, යුරෝපා අධිකරණය නඩු දෙකක් දාලා තිනවා මේ එන්නත් වලට ආයෝජනය කරපු රටවල් වලින් ඒ පොරොන්දු වෙච්ච එන්නත් ප්‍රමාණය ලබලා දුන්නේ නැහැ කියලා. එතකොට අපිට සිද්ධ වුණා සයිනෝෆාම් වගේ අනිකුත් එන්නත් ටික ලබා ගන්න. එතකොට මම තවත් කියන්නම් දැන් අද වෙනකොට සයිනෝෆාම් මිලියන 26ක්, ඇස්ට්‍රාසෙනිකා මිලියන 2.8ක්, මොඩර්නා මිලියන 1.5ක්, ෆයිසර් මිලියනයක්, ස්පුට්නික් 3,30,000ක් වගේ එන්නත් ප්‍රමාණයක් රටට ඇවිල්ලා තියෙනවා, එන්නත්කරණය කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ මේ වෙලාවේ තියෙන ප්‍රබලම දරුණුම ප්‍රශ්නේ
කොවිඩ් වසංගතයේ ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තු එකම පිළියම එන්නත්කරණය ඒකෙදී අපි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න තියෙනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ස්තුතියි ඔබතුමන්ට. නන්දි ජයතිස්සමතුමන් දැන් විශේෂයෙන් එතුමන් නොත කරපු කාරණාව තමයි එන්නත් කරන ක්‍රියාවලිය තුළ අප ඉතාමත් හොඳ තැනක ඉන්නවා. විශේෂයෙන් එහි සාර්ථකම රටවල් 10 අතරින් එකක් ශ්‍රී ලංකාව කියන කාරණාව. එහෙම බැලුවට පස්සේ ආණ්ඩුව කොවිඩ් මර්ධනය කරන්න යා යුතු මාර්ගය තුළ හරියට යනවනේ. ප්‍රියල් බොහොම ස්තුතියි ඔබටත් නාලිකාවටත් ආරාධනා කිරීම ගැන. කොවිඩ් ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් මේ සිදුවෙච්ච මරණ 13000න් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා පහුගිය සතියේ 17 වෙනිදා ඉවරෙච්ච සතිය ඇතුළතදී වෙච්ච මරණ වලින් 80ක් අවුරුදු 60ට වැඩි අය. ඒ වගේම මේ මරණ වලින් සමස්තයක් හැටියට 75ක් එන්නතේ එක මාත්‍රාවක්වත් නොගත් අය. හරිද? ඒ කියන්නේ සැලකියුතු මරණ ප්‍රමාණයක් අපිට වළක්වා ගත හැකිව තිබුණා ප්‍රමුඛතාව අනුපිළිවෙලට එන්නත්කරණය පටන් ගත්තා නම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව අනුපිළිවෙල හැදුවා. WHO ගයිඩ්ලයින් දුන්නා. කවුද වෙනස් කරේ? ඒ මරණ අවුරුදු 60ට වැඩි එන්නතේ එක මාත්‍රාවක්වත් නොගත් අයගේ මරණ ගැන කවුද දැන් එන්නත්කරණය එන්නත් පස්සේ හරි ගෙනාපු එක ගැන ආණ්ඩුවේ ක්‍රෙඩිට් එක දෙනවා වගේම අර මියගිය ජනතාවගේ මරණ වලටත් වග කියන්න කින්නට ඕනේ. කවුද ප්‍රමුඛතාවය ඉස්සු වෙනස් කරේ? හරි. අපි හරියට එන්නත්කරණය මුලින් පටන් ගත්තා නම් එන්නත්කරණයේ ප්‍රමුඛතාවය සෞඛ්‍ය උපදේශකයන් කියපු විදිහටම කරා නම් මේ මරණ වලින් 4න් 3කට ආසන්න ප්‍රමාණයක් මම කියන්නේ 4න් 3 පැත්තක තියමු බායක් අඩු කරන්න තිබ්බා. එක. දෙවෙනි එක ඔබ දන්නවා මේ වෙනකොට අවුරුදු 20 30 අතර තරුණ තරුණියන් එන්නත් ගන්න මැලි වෙලා තියෙනවා. මේ වෙලාවේ මම කියන්න කැමතියි සියලුම තරුණ තරුණියන්ට මේ කොවිඩ් වසංගතයට තිබෙන හොඳම ප්‍රතිකාරය එන්නත ඔබට ලැබෙන එන්නත ගහ ගන්න. ඇයි මේ තරුණ තරුණියන් එන්නත් ගහගන්න මැලි වෙන්නේ? ඔබ කල්පනා කරන්න BCG වල ඉඳලා අපේ රටේ කවුරුත් මේ එන්නත් ගහගන්න ප්‍රතික්ෂේප කළා නෑ ඉතිහාසයේ. එන්නත් කරණය ගැන අපි කප් ගහපු රටක් ලෝකේ බොහෝ රටවල් අපි ආදර්ශ ගන්න එන්නත් කරණය ගැන. අවුරුදු 30ට වැඩි අය එන්නත් ගන්න බෑ කිව්වද එන්නත් ගන්න පොරකෑවද? අපිට ඔබගේ මාධ්‍යනාලිකාවලින් දැක් ගන්න හම්බුනේ පාන්දර 2 ඉඳන් අපි පොලිමේ හිටියා 3 ඉඳන් පොලිමේ හිටියා එහෙම කියලානේ. ඒතකොට අවුරුදු 20 30 අතර තරුණයෝ විතරක් මේ එන්නත් ගහගන්න මැලි වෙන්නේ. මොකද හේතුව? සෞඛ්‍ය ලධාරීන් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඕන ඉල්ලීමක් කරනවා එන්න කියලා හොඳයි. හැබැයි ඒක හේතුව ඉදිරි මේ එළිදරව් කරන්න ඕන. වෙන මොකුත් නෙවෙයිනේ. සයිනෝෆාම් මේ 20 30 අතර තරුණ තරුණියන්ට එන්නත් කරන්නේදී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නෙවෙයි වැඩ කළේ දේශපාලන අවශ්‍යතාවය. ඒ නිසා ඒ වයස් කාණ්ඩේ තරුණ තරුණ අතර බරපතල අවිශ්වාසයක් තියෙනවා මෙන්නත ගැන. ඔය ලිංගික බෙලහීනතාව වෙනවද අතුරු ආබාධ වෙනවද කියන එක ඒවා මවපු කතා. අවුරුදු 31 කෙනාට ගහගන්න පුළුවන් නම් 29 කෙනාට ගහගන්න බැරියි කියලා මට කියන්නකෝ. හරිද? තනිකර මේක දේශපාලනීකරණය කිරීමේ ඔන්න එක ප්‍රතිඵලයක් තමයි එන්නත් කරණය ගැන විශ්වාසෙ බිඳ වැටීම. හරිද? ඉතින් ඒ නිසා මම කියන්නේත් මෙහෙමයි. දැන් මේ රැල්ල ක්‍රමානුකූලව යටපත් වෙලා යනවා. හොඳයි. ඒ වගේම මම මේ වෙලාව ඉල්ලන්න කැමතියි. අපි හැමතිස්සම කරපු දේ තමයි එක රැල්ලක් උඩට යනකොට රටේ ජනතාව ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනා පරක් වෙලා හරි ගිහිල්ලා අල්ලගෙන ඒක අපි යට කරගන්නවා. ඊට පස්සේ නිදහස් කරනවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අන්නේ නිදහස් නොකළ යුතු අවස්ථාවක. මේ වෙලාවේ තමයි පුළුවන් උපරිමේ PCR කරන්න ඕන. හරි දැන් PCR අද දවසේදී 7500ක් කරලා ඒකෙන් 900 ගාණක් පොසිටිව් වෙන එක නෙමෙයි වැඩි. මම කියන්නේ ඇත්තටම ගත්තොත් ආසාත්‍යයන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක හරි. රෝහල්ටයන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් මේ වගේ වෙලාවක තමයි අපි උපරිම ධාරිතාවෙන් PCR කළා සමාජයේ මේක කොතරම් පැතිරලාද කියන එක හොයලා බලන්නට ඕනේ. හරි. මේක අපි ග්‍රහණයෙන් ලියපු ගමන් අයරල්ලක් මතුවෙනවා. ඒ නිසා මේක ලෝකෙම ගත්තොත් අපි හිතනවා තව වසරක් විතර යනකොට මේක ප්‍රමාණිකූලව අඩු වෙලා යයි. තව රැල්ලක් දෙකක් එන්න පුළුවන්. නමුත් අතීත අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන අපි මේකේ නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදය අනුව මේකට මුහුණ දෙන්න ඕනේ. අපි සතුටු වෙනවා ඉතින් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ හරිය ගිහිල්ලා කිව්වට මේකට තියෙන එකම ප්‍රතිකාරය එන්නත කියලා එතුමා ලෝකේ නායකයන්ට කියප එක හොඳයි. හැබැයි අර පැණි ගැන කරල් ගැන පස්සේ යන්න කලින්ම එන්නත් කරන්නේ තමයි මේකට තියෙන උත්තරේ කියලා
රටෙත් පිළිගත්තා නම් සැලකිත ප්‍රමාණයක් මේ මරණ අඩු කරගන්න තිබ්බා. යාළුවෝ ඔබ කැලමින දේශපාලනයේ කතාව ස්ටුඩියෝ සමග අප දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ ඔබ දන්නවා දෙවන වටේ ව්‍යුහනුව යම් සභිකයෙකු අදහස් දක්වන අතරතුරේ අනිකුත් සභිකයෙකුට ඒ පිළිබඳ කිසියම් ආකාරයක ගැටලුවක් මතුවන්නේ නම් අතුරු ප්‍රශ්නයක් ලෙස ඒ ප්‍රශ්නේ ඒ අවස්ථාවේ නගා පිළිතුරු ලබා ගන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අප විශේෂයෙන් සිහිපත් කරනවා ඒ කාරණාවේදී අතුරු ප්‍රශ්න වලට බවණක් සීමා කරන්නට කියා ඒවා අදහස් දැක්වීම සුමත ගැටීම් දක්වා ඉදිරියට රැගෙන නොගොස් අප විශ්වාස කරනවා විශේෂයෙන්ම අද අපගේ සභිකයන් සිව් දෙනාම වැදගත් සහ බුද්ධිමත් සභිකයන් සිව් දෙනෙකු නිසා ඒ කාරණාවේ ලෙසම ඉදිරියට රැගෙන ආවිය කියලා. දෙවන වටය තුර විශේෂයෙන් දෙවන වටය ආරම්භ කරමින් අදහස් දක්වන්නට මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට ආරාධනා කරනවා. මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ආණ්ඩුව නිසි ප්‍රමුඛතා හඳුනා නොගැනීමක් පිළිබඳ විපක්ෂීය පාර්ශවය තුලින් ප්‍රශ්න කිරීමක් කෙරුණා. ඊට පිළිතුරු දෙන්නට ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා අදහස් දැක්වීම අතරතුර. ප්‍රියාල් විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ ගෝලීය අර්බුදය අපි කාටවත් අත්දැකීම් තිබුණ දෙයක් නෙමෙයි. මොකද මේක ලංකාවටත් විදේශ රටවලටත් එක හා සමාන පොදු. මොකද අපේ ප්‍රමිත බණ්ඩාර සහෝදරය ප්‍රකාශ කළ ආකාරයට මේ මේ එන්නත් කරණය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් අද අපි ඊටමන්ම සාර්ථක තැනක ඉන්නවා කියන එක අපි නෙමෙයි කියන්නේ. මොකද අපිට වඩා මේ ලෝකේ අපි මේ රටවල ක්‍රියාකාරකම් බලන ඒ ගැන වගකීම දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ විතරක් නෙවෙයි අද බොහෝ රටවල් රතු කලාප වලින් අපි ඉවත් කරලා අපිට සංචාරක සීමාවන් ඒ බාධාවන් ඔක්කොම අයින් කරලා තියෙනවා. ඒ වගේම අර මේ ඉන්ෂුරන්ස් එක අයින් කරලා තියෙනවා. සමහරවිට අවදානම කියන එක අයින් කරලා තියෙනවා. ඒකෙන් අපි එක පැත්තකින් ඔප්පු කරලා තියෙනවා ලෝකෙටම අපි තාමන් සාර්ථකයි කියලා පළවෙනි රටවල් 10 අතර සිටීම සහ ඒ අපේ ක්‍රියාන්විතයේ අද මුළු ලෝකෙම පිළිගත්ත කියන එක කාරණාවක්. ඊළඟ එක තමයි දැන් මේ වැක්සින් එක ගැන කතා කරනකොට මේ වැක්සින් එකත් එක්ක දේශීයවත් විදේශීයවත් පොලිටික්ස් තියෙන වැක්සින් පොලිටික්ස් අද හරි ජනප්‍රිය මුළු ලෝකෙම. දැන් ඔබට මතක ඇති මේ එන්නත් ගේනකොටම මුලදී රටේ ජනතාව අතර ලොකු අවිශ්වාසයක් ඇති කෙරෙව්වා විපක්ෂය. අපේ මේ එන්නත් මේ පරීක්ෂණාගාර මීයෝද අපි කියලා. එහෙම කිව්වේ පරීක්ෂණාගාර මීයෝද? එහෙම කිව්වා. තව කට්ටියක් කිව්වා අපි ගහගන්න රටේ අන්තිම මිනිහා ගහුවේ දවසට තමයි අපි ගහන්නේ කියලා අන්තිමේදී ෆයිසර් එන්නත ගහගෙන රටේ වෙන අවුරුබෝධයක් ඇති කරා මේ ෆයිසර් එක තමයි හොඳ එන්නත කියන කතන්දරය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත විශේෂඥයෝ පිළිගත්ත ඒ පරීක්ෂණ වලින් තහවුරු කරලා ඒ සියලුම විශේෂඥයන්ගේ අනුමැතිය ඇතුව ගේන මේ එන්නත් අපේ රටේ මුළු ලෝකෙමත් එක එන්නත නැතුව අපේ රට වෙන ඒ බාලතේ එන්නතකුයි අනිත් රටවල හොඳ එන්නතුයි කියලා ගන්න නැහැ. ඒ වගේම තමයි මම විශේෂයෙන් මේ වෙලාවේ මේ වැඩසටහන බලන අපේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද ගොඩක් නාගරික ප්‍රදේශවල දැන් එන්නත්කරණය වෙලා. නමුත් අද අර මේ ෆයිසර් ප්‍රශ්නේ ගැන කියනකොට පුත්තලමට ෆයිසර් එක ගැහුවා. නුවරට තව එකක් ගැහුවා. ඊළඟට තව එක ප්‍රදේශ අඳුනගෙන ඒ ප්‍රදේශවලට මොකද මුලින්ම කොළඹට දුන්නේ. ඇස්ට්‍රාසෙනිකා එක මුලින්ම කොළඹට දුන්නේ. ඒතකොට රටේ අනිත් මිනිස්සු අතර ලොකු පීඩනයක් ආවයි. කොළඹ විතරද මිනිස්සු ඉන්නේ අපි ඉන්න නැද්ද කියලා. ඉතින් අපිට ලෝකයේ රටවල් අර කිව්වා වගේ ආයෝජන මේ වැක්සින් එකට ආයෝජනය කරපු රටවල් තියෙනවා. ඒවා නිෂ්පාදනය කරන රටවල් තියෙනවා. ඒ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. ඒ වගේම රටවල් වල තියෙන බලගතුකම බලවත්කමත් එක්ක මේවා යම් යම් ප්‍රමාණවල වලින් අපි වගේ මේ බොහොම අමාරුවෙන් මේකට සම්බන්ධ වෙච්ච රට මේ විදිහට අද සාර්ථක එන්නත් කරන එකට සම්බන්ධ වීම ඒ ජයග්‍රහණය ලොකු දෙයක්. මොකද ඒ තරම් දරුණු එන්නත් මේ දේශපාලනයක් තියෙනවා. ඒ වගේ මම සමාවෙන්න මේ ඔබතුමාගේ කාරණාවත් එක්කම එකතු කරන්නේ. ඒ වගේ මම ඒකට අතිරේක කාලයකුත් ලබා දෙන්නම්. මේ දැන් ඔය කාරණාව පිළිබඳව කතා කරද්දී මතුවෙන කාරණාවක් නෙමෙයි අවුරුදු 20 සහ 34 පිරිසෙන් බොහෝ දෙනෙක් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වනවා කියන කාරණාව. ඒ අහන බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ මේ එන්නත නැත්තම් මේ එන්නත ගත්තා කියලා අපිට විදේශගත වීමකදී ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. ඒ කතාව ඒක තමයි මම කියන්නේ. ඇත්තටම අද
මේ අර විදේශගත වීම කියන එක ගැනත් පොඩි ට්‍රෙන්ඩ් එකක් කියලා දැන් උදාහරණයක් විදිහට අපේ නගරගතව අපි නාගරිකව වැඩ කරන අය ඉතින් මේ අපි මුජිබර් අපි දෙන්නම ඉතින් අපිට තියෙන අත්දැකීම තමයි සමහර රට යන්න හීනකින්වත් රට යන්න බැරි පිරිස්. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම උනේ ප්‍රියවල් සමහර විශ්වවිද්‍යාලවල ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම ගත්තොත් අපි කොළඹ ගත්තොත් කොළඹ යම් කිසි ප්‍රදේශයක එක ජාතික එන්නතක් එන්නත් කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ ඒ එන්නත විදපු භාවිත කරපු ප්‍රදේශයේ අයට කියනවා මේ එන්නත විදගත්ත අය විතරක් මේ ප්‍රදේශයට එන්න කියලා. ඒ වගේ ඒ රටවල් වල විශ්වවිද්‍යාලවලට යම් කිසි නිශ්චිත වර්ගයක එන්නතක් විදලා තියෙනවා. ගොඩක් වෙලා විශ්වවිද්‍යාල වලින් කියනවා අහවල් එන්නත විදගෙන ඉන්න නැත්නම් ඒගොල්ලන්ට ප්‍රමුඛතාවයේදී යම් ගැටලු වෙනවා. ඒ වගේ නිරෝධායන ඒ කියන්නේ දවස් 14 ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අද මේ තරුණයන් අතර ඒ මානසිකත්වය ඇති වෙලා තියෙනවා. හැබැයි ඒක අපි පහුගිය දවස්වල බැලුවට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම ඔබ දැක්ක මේ එන්නතේදී ඒ විතරක් නෙමෙයි. අපි දැන් මේ එන්නත ගැන කතා කරන වර්තමානයේ නමුත් අතීතයේදී යුද්ධ කරනකොටත් අලිමංකඩ පාමංකඩ කියලා මේ අපේ රටේ හැම තැනකදීම විපක්ෂයේ කාර්යභාරය වෙලා තින්නේ ඉතාමත්ම සාහසික ලෙස මේවා විවේචනය කිරීම නිසා මේවා තියෙන ප්‍රායෝගික ප්‍රශ්න මේවට තියෙන අභියෝග ගැන අවබෝධ කරගෙන මොකද මේ වෙලාවේ අපි ඒ දේශපාලනයෙන් මිදෙන්න ඕනේ. මොකද හේතුව අපි රටක් විදිහට මහා දැවන්ත අභියෝගات එක්ක මේ විදිහට මිනිස්සුන්ව බේරගන්න එක. දැන් මම විශේෂයෙන් ඔබගේ අවධානයට යොමු කරන 1997 අංක 3 දරන නිරෝධායන පනත. මේ පනත අවුරුදු දැන් අද 124ක් වෙනවා. ඒ කාලෙත් රුපියල් 1000ක් දඩේ ගහලා මම ඒක සැකයක් ඇති වුණා මට. පස්සේ මම මේ පාර්ලිමේන්තුවේ මේ පුස්තකාලයට ගිහලා මේක නැවත තහවුරු කරගත්තා. රුපියල් 1000ක් දඩ අවුරුදු 124කට කලින්. ඒ වගේම එක දිගට ගැසට් දවස ගානේ ගැසට් ගාලා මම මේ ඔක්කොම ටික අරගෙන මම මේක අධ්‍යයනය කරා. ඒතර මෙච්චර තද නීති රීති දාලා තියෙන්නේ මේ වගේ දැවැන්ත වසංගතවලදී සමාජය පිළිවෙලක් කරන සමාජයට යම්කිසි ඒ සැලසුමක් කරන මිනිස්සුන්ගේ විනයක් ඇතුව මේක ව්‍යාප්තිය නවත්තන්න. හැබැයි මේකද මෙන්න දැන් ලොක්ඩවුන් කියපු පිරිසම ඊට සති දෙකකට කලින් පෙළපාලි ගියානේ රටේ. ලොක්ඩවුන් කියලා කියනවා දැන් අද විවේචන කරන විවිධ මේ අදහස් කියනවා බොහොම වෛද්‍යවරුන්ටත් වඩා යහ ගිහිල්ලා. හැබැයි මේ පෙළපාලි මේ පෙළපාලි වලින් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා නැද්ද රටේ. ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම මේ ක්වොරන්ටයින් ඇක්ට් එක මේ නිරෝධායන පනත ඉතාමත්ම බලවත්. හැබැයි මේ පනත යටතේ ජනාධිපතිතුමා ගිහිල්ලා ජනාධිපතිතුමාට දුන්න බැටන් ගහලා කඳුළු ගෑස් ගහලා ඔය කොහේ හරි කන්දකාඩු වගේ ප්‍රදේශයකට ගිහිල්ලා හිර කරලා දාන්න. නමුත් මිනිස්සුන්ට මේක දිගින් දිගටම ආයෝජන කරා, රජය ආයෝජන කරා. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් ආයෝජන කරා. හැබැයි අපිට මේ වෙලාවේ මස් රාහත්තලම හැම දෙයකම දෙන්න බෑ. මොකද මේකෙත් තියෙනවනේ සදාචාරය අද සංචාරක ව්‍යාපාරය අඩපණ වෙලා රටේ ආර්ථික තත්ත්වය ලොකු ගැටලුවක් වෙලා. හැබැයි මේ ගුරුවරු පිරිස 2015 2019 මේව මතක වුණේ නැහැ. මං කියන්නේ ඒක උදාහරණයක්. ඉතින් ඒ වගේ හැමතිස්සෙම රටේ ජන ජීවිතය අඩාල කරලා මිනිසුන් අසරණ කරලා තමන්ගේ දේශපාලනය කරන එක තමයි මේ විපක්ෂ කාර්යභාර වෙලා තියෙන්නේ. නැතුව මේ දෙයට අඩුම ගන්න මිනිසුන්ට උපදේශයක්වත් දෙන්නේ අපි දැක්කේ නැහැ කොහොමද තැනක. මිනිසුන් එහෙම ආයාචන කරන උපදේශ දෙනවා. මේ වැක්සින් එක ගහගන්න කියනවා, පරිසම් වෙන්න කියනවා, මේ සෞඛ්‍ය නීති පිළිපදින්න කියලා මොන විපක්ෂයේ මොන මේ දේශපාලඥයන්ද කිව්වේ? පුජපරාමන් මන්ත්‍රීතුමනි දැන් මේ මෙතුමනුත් මතු කරපු කාරණාවක් අපි බොහෝ විට දේශපාලන සංවාදය ඇතුලේ විපක්ෂයේ පැත්තට එල්ලවෙන ප්‍රබල චෝදනාවක් බවට පත් වෙලා තියෙනවා. සයිනිෆෝම් ගෙනල්ලා ලංකාවට ඒක ජනතාවට ලබා දෙන්න ලෑස්ති වෙනකොට විපක්ෂය තමයි කිව්වේ මේක ගන්න එපා කියලා. ඇයි ඇත්තට විපක්ෂයේ කොයි විටකත් මේ එන්නත් කරන්න එපා කියලා නෑ. විපක්ෂයේ කිව්වේ විශේෂයෙන්ම දැන් එන්නත් ගේනකොට WHO සංවිධානයේ අනුමත කරපු එන්නත් ලබා දෙන්න කියන එක තමයි විපක්ෂයේ දිගින් දිගටම කිව්වේ. ඒතකොට සයිනෝෆාම් ගෙන්න ලංකාවට ගේන්න හදනකොට විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා තිබුණේ නැහැ. ඊළඟට අපේ NMR එකෙත් අනුමැතිය දෙන්න ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද වුණේ යම් තාක්ෂණික කරුණු තිබුණා. ඔවුන් ඉල්ලපු දේවල් ඒ සමාගම ලබා දුන්නේ නැහැ. ඒ හින්දා ඒක දෙන්න ප්‍රමාද වුණා. එහෙම නැතු විපක්ෂයේ කොයි විටකත් මේ ගේන එන්නත් ගහන්න එපා කියලා කිව්වේ නැහැ. අනිත් දේ තමයි දැන් අපි මේ විශේෂයෙන්ම දැන් කොවිඩ් එකේ හින්දා දැන් අපි අද වෙනකොට දැන් අපිට පේනවා රටේ විශේෂයෙන්ම දැන් ආර්ථික තත්ත්වය හා බඩු මිල සම්බන්ධ ප්‍රශ්න. එතකොට දැන් අද අපි දැක්කා විශේෂයෙන්ම දැන් ආණ්ඩුව සැප්තැම්බර් මාසේ 2 වෙනිදා විශේෂයෙන්ම හාල් සම්බන්ධව ගැසට් නිවේදනයක් ගහනවා. ඒකෙදි කීරි සම්බා 125යි
සුදු රතු සම්බා 103යි නාඩු 98යි සුදු රතු කැකුළු ආල් 95ක ගැසට් නිවේදනයක් ගහනවා. දැන් මේ ගැසට් නිවේදන අපි බැලුවොත් එම පියල් මේ ආණ්ඩුව ගහලා තියෙනවා ගැසට් නිවේදන මේ වෙනකොට විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගැසට් නිවේදන ගහලා තියෙන පළවෙනි ගැසට් නිවේදන ගාන හාල් සම්බන්ධ 2019 දෙසැම්බර් 19 ඊළඟට 2020 අප්‍රේල් 10 ඊළඟට 2020 මැයි 28 2020 නොවැම්බර් 11 2021 පෙබරවාරි 8 2021 ජූනි 11 2021 සැප්තැම්බර් 2 එතකොට ගැසට් නිවේදන මං හිතන්නේ 1 2 3 4 5 6 7ක් විතර 8ක් විතර වගේ ගැසට් නිවේදන ගහලා තියෙනවා 7ක් මේ ගහලා තියෙනවා මේ හාල් මිල පාලනය කරන්න. ඒතකොට දැන් මේ එක පාටම ආණ්ඩුව දැන් ඊයේ තීන්දුව කළා විශේෂයෙන්ම දැන් මේ පාලන මිල අයින් කරනවායි කියලා. නමුත් දැන් මේ පාලන මිල අයින් කරනවායි කිව්ව ගමන් දැන් තවම මම දන්න විදියට නම් පාලන මිල අයින් කරා කියලා ගැසට් නිවේදනයක් තවම ආණ්ඩුව නිකුත් කරේ නැහැ. කියන්නේ කැබිනට් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. දැන් එතකොට මේ විශේෂයෙන්ම දැන් හාල් මෝල් හිමිකාරයෝ ඇවිල්ලා මාධ්‍ය මේ සාකච්ඡාවක් තියලා කියනවා අපි දැන් හාල් විකුණන්නේ නාඩු 115යි සම්බා 140යි කීරි සම්බා 165යි. දැන් මට තියෙන අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ආණ්ඩුව විශේෂයෙන්ම දැන් පාලන මිලක් දානවයි කියලා ගැසට් නිවේදන නිකුත් කරලා ඒක ගහලා සති දෙකක් මේ මාසයක් ගියේ නෑ ආණ්ඩුව පාලන මිල අයින් කරපු ගමන්ම දැන් ව්‍යාපාරිකයන් ඇවිල්ලා දැන් ව්‍යාපාරිකයන් තමයි දැන් මිල තීන්දුව කරන්නේ. දැන් මේ රටේ මේ ව්‍යාපාරිකයන් අපි දන්නවා මේ ආණ්ඩුවත් එක්ක එකට ඉන්න ව්‍යාපාරිකයෝ. දැන් මෙතුමන්ලගේ ආණ්ඩුවේ ඉන්නවා විශේෂයෙන්ම ඉන්න හිටපු ජනාධිපතිතුමාගේ සහෝදරයා මේකේ ප්‍රධාන කොටස්කාරයෙක්. මේ ආණ්ඩුවේ ඉන්නේ. ඊළඟට මෙතුමන්ලගේ රාජ්‍ය ඇමතිවරයෙකුත් මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා තව මේ ව්‍යාපාරේ. ඊළඟට මෙතුමන්ලගේ සංවිධායකවරයෙක් ඉන්නවා මේ හාල් ව්‍යාපාරේ. එතකොට දැන් මේ ආණ්ඩුවේ හාල් ව්‍යාපාරිකයන් ඉඳද මේ ව්‍යාපාරිකයන් ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ හාල් මිල ප්‍රකාශයට පත් කළා ආණ්ඩුව නිශ්ශබ්දව ඉන්නේ. එතකොට මේක මාර ප්‍රශ්නයක් නේ. දැන් එතකොට දැන් එතුමා බී ගානක් කියනවා. දැන් එතකොට දැන් හාල් ලිමියෝ තමයි මෝල් ලිමියෝ තමයි හාල් මිල තීරණය කරන්නේ මේ වී ගන්න ගාන තීන්දුව කරන්නේ. එතකොට දැන් මොකද ආණ්ඩුව? මොකටද මේ ආණ්ඩුවක්? ආණ්ඩුවක් වැඩක් නැහැ නේ. ආණ්ඩුවක් අවශ්‍ය නැහැ නේ. දැන් එතකොට මේ ආණ්ඩුවේ ඉන්න මේ ඇමතිවරු පෞගිය කාලේ දුන්නානේ පොරොන්දු. මේ හිටපු ජනාධිපතිතුමා කිව්වා අපි දැන් ආනයනය කරන්නේ නැහැ. අපි දැන් ආනයනය කරන්නත් දැන් ඉඩ දීලා තියෙනවා. කුෂ්කාර්ම ඇමතිතුමා ඇවිල්ලා කිව්වා වෙළඳ ඇමතිතුමා ඇවිල්ලා කිව්වා කොයිතරම් පොරොන්දු දුන්නාද? මේක අපි මාෆියාව කඩනවා කියලා කිව්වා. ඊළඟට අපි දැක්කා තුවක්කු අරගෙන ගිහිල්ලා අර පාරිභෝගික අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරා. පත් කරලා එතුමා හමුදාව අරගෙන ගිහිල්ලා අර පොඩි හාල් හිමියන්ගේ ගෙවල් වල තියෙන හාල් ගෙනාවා සතෝසයකට විකුණන්න කියලා ලොරි දාගෙන. තමුන්නාන්සලත් ඒවා ටීවී වලට පෙන්වුවා හරියට මේ ඉන්දියාවේ තමිල්නාඩු වල දෙමළ ෆිල්ම් එකක් වගේ තමයි අපි ඔක්කොම බලාගෙන හිටියේ. නේද? දැන් දැන් ඉතින් මේ මොලොකු හාල් හිමියෝන් වටලන්න තිබුණානේ. ලොකු හාල් මෝල් හිමිකාරයෝ ඉන්නේ. ඒක හාල් ගෝණියක් ඇද්දද? නෑ ඇයි? ආණ්ඩුවේ හාල් හිමිකාරයෝ. ආණ්ඩුවේ ඉන්න මුදලාලිලා ටික. ඒ හින්දා ඒගොල්ලන්ට විරුද්ධව තීන්දුව తీරන ගන්නේ නෑ. ආවේ ඇවිලා හම් මාෆියාව යටපත් කරලා අපේ සර් එක සෙල්ලම් කරන්න බෑ. සර් එක සෙල්ලම් දාන්න ආවොත් බලා ගන්න පුළුවන් කියලා තමයි ආවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හාල් මාෆියාව රටේ හාල් මිලයි වී මිලයි තීන්දුව කරන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. අද 165ක් කීරි සම්භාවලට. අද එතකොට මම එක තමයි කිව්වේ ගැසට් නිවේදන ජනාධිපතිතුමා ගැසට් නිවේදන 7ක් ගහලා තිනා මේ හාල් සම්බන්ධව. සීනි නැතුව සීනිත් එක්ක එකතු කරා නම් ගැසට් නිවේදන තව වැඩි. සැමන්ටින් වලට ගාපු ගැසට් නිවේදන, පරිප්පු වලට ගාපු ගැසට් නිවේදන ඒ ඔක්කොම එකතු කරා නම් තව විශාල ප්‍රමාණයක් එනවා. එතකොට අද අපිට පේනවා ජනතාව මේ කොවිඩ් වසංගතය හා අමාරුවෙන් සුබ සාධන නැතුව ආදායම් මාර්ග නැතුව රස්සාවල් අහිමි වෙලා Tamanගේ එදිනෙදා ලැබෙන්න ඕන දේවල් ලැබෙන්නේ නැහැ. ස්වයං රැකියාවල් අහිමි වෙලා බොහොම අමාරුවෙන් ඉන්න වෙලාව. එතකොට මේ වෙලාවේ ආණ්ඩුව මේ හාල් හිමියන්ගේ පැත්තේ ඉන්නවද ජනතාවගේ පැත්තේ ඉන්නවද?
දැන් අපිට පේන දේ තමයි ආණ්ඩුව මුලදී කරා රඟපෑමක්. ජනතාවගේ පැත්තේ ඉන්නවා කියලා මේව වට කරන්න ගියේ. දැන් අපිට පේනවා අන්තිමට ආණ්ඩුවයි හාල්ලිමියෝයි ඔක්කොම එකතු වෙලා ජනතාව සූරගෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේක ඊටාම අවාසනාවන්ත දායක තත්ත්වයක්. කවමදාකවත් මේ රටේ ව්‍යාපාරිකයන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියලා මේ ගානට තමයි අපි බඩු විකුණන්නේ කියලා කවමදාකවත් කියලා නැහැ. ලෝකේ කොයි රටේකවත් කියලා නැහැ. එහෙම අයිතියකුත් නැහැ ව්‍යාපාරිකයන්ට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා කියන්නේ. කවුද ඒ අයිතිය දුන්නේ? තාම ගැසට් එක රිවර්ස් කරපු ගැසට් එක ගාලත් නැහැ. ඒ ගැසට් එකේ එන්න කලින් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවල් තිබ්බා. ඒක ඇත්තට මේක නීති විරෝධී. හරියන් ආණ්ඩුව දැන් ඒ ව්‍යාපාරිකයන් අල්ලලා ඇතුලේ දාන්න ඕනේ. මොකද දැන් ආණ්ඩුවේ තාම ගැසට් නිවේදනය තියෙන්නේ. මේ ගැසට් නිවේදනය තාම තියෙන්නේ 125. මේක තියෙන්නේ. ඒතකොට මේ ගැසට් නිවේදනයට විරුද්ධව යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රකාශයටපත් ඒ වගේ තුමා ආණ්ඩුවට ස්තුතිත් කළා. මේ ගත්ත තීන්දුව හොඳයි කියලා. ඒතකොට අපිට පේන දේ තමයි දැන් මේකත් රඟපෑමක්. දැන් මේක මේ රටේ අවසන් කරන්න මේ රටේ ජනතාව දවසින් දවස ආර්ථිකය වශයෙන් පල්ලයට වැටීගෙන යනවා. ඒ පල්ලයකට වැටීගෙන යන ජනතාව වෙනුවෙන් කිසිදු ආකාරයේ සහන වූ ඒ ආකාරයට යම් කිසි උස්ම ටිකක් ගන්නවත් මේ ආණ්ඩුව ඉඩ දෙන පාටක් නම් අපිට පේන්නේ නැහැ. ප්‍රති බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන් අර එතුමන් අවසානයේ මත කරපු කාරණාව කවුරුත් අද දවසේදී මත කරපු කාරණාවක් බවට පත් වුණා. මේ සහල් මෝල් හිමියන්ට ඇවිල්ලා මොකක්ද තියෙන අයිතිය වීමිල සහ සහල් මිල තීරණය කරන්න කියලා ආණ්ඩුවක් හැටියට මේ වෙනකොට මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න වෙලාසන වැඩි දැනුවත්ව කිසියම් ආකාරයක මේකට තීරණයකට යන්න අදහසක් තියෙනවා. මෙහෙමයි. ඉස්සෙල්ලාම අපි මතක් කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම ගොවියා ගැන කල්පනා කරපු ගොවියා වෙනුවෙන් තීන්දුව ගත්තු රජයක්. පසුගිය රජයේ සමයේ හාල් මිල වී මිල රුපියල් 27යි 28යි 29යි 30 පැන්නුවෙම නැහැ. එතකොට මේ ගොවියා ගැන ඔය සප්තමහා කරුණාව ඔය මෝල් හිමියන්ට අත්ුනේ නැහැ. ඒක නිසා අපි ඒක ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනේ. අද වෙනකොට රජය ගොවියා පැත්තෙන් හිතලා රුපියල් 55ක සහතික මිලක් ගොවියට ලබලා දීලා තියෙනවා. ඒක අපි ලැබපු ජයග්‍රහණයක්. ඒක ගොවියා සූරා කෑමට ලක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි මතක් කරන්න ඕනේ මේකෙදි මෝල් හිමියා හෙලිකොප්ටරේ ගද්දී ගොවියා තාම යන්නේ බයිසිකලෙක. අපි ඉස්සල්ලාම මෙන්න මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳලා තමයි අපි සහතික මිලක් පාලන මිලක් වී වලට ලබලා දුන්නේ. දැන් ගම්බිම් වල ගොවි පොළවල් වල වෙලට ගිහිල්ලා තෙත වී රුපියල් 55ට 60 ගන්න තත්වයක් අපි ඇති කරා. ඒක අපි ලැබපු මූලික ජයග්‍රහණයක්. දැන් අපිට මේකදී ඕනේ උනේ ගොවියා සහ පාරිභෝගිකයා දෙන්නම ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න. ඒක තමයි අපේ මූලික පරමාර්ථයේ අදිෂ්ඨානය උනේ. ඒ නිසා අපි ගන්න පුළුවන් එකක් සීමාවක් නොමැතිව හාල් මිල ඉහළට යද්දී අපි රජය ගන්න පුළුවන් සියලු මේ ප්‍රශ්න කෝටියක් මැද්දේ අපි රජය විසින් ඒ ගත්තා. ඒතර අපි මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි 98 කියලා 98 කියලා මිල තීරණය කරේ රජයේ නිලධාරීන් එක්ක එකතු වෙලා මේ හාල් නිෂ්පාදනය සඳහා යන වියදම සැලකිල්ලට අරගෙන රුපියල් 50 ඒ වෙලාවේ අපි සහතික මිල දුන්නට ගත්තේ 55ට. ඒ 55 සාමාන්‍යයෙන් හාල් කිලෝ 50ක් හදන්න වී කිලෝ 82ක් විතර ඕනේ. එතකොට සාමාන්‍යයෙන් වී කිලෝ එකක් හාල් කිලෝ එකක් හදන්න රුපියල් 90ක් විතර නාඩු කිලෝ එකක් 90යි 720ක් විතර යනවා. මේක තමයි දල. ඊට පස්සේ අපි බැංකු පොලි, බොල් වී, සේවක වැටුප්, විදුලි බිල, වාහන, මේ බෑග් එක ඒ සියලු දේවල් වලට තව අපි රුපියල් 6ක් දාලා. එතකොට 98 හැදුවේ එහෙමයි. රුපියලක ලාභයක් තමයි අපි මෝල් හිමියට තියාගන්න කියලා අපි ඉල්ලීම කරේ. මොකද දවසකට රුපියල් හාල් කිලෝ ලක්ෂ 65ක් විතර පරිභෝජනය වෙනවා මේ රටේ. එතකොට මේ ප්‍රධාන හාල් මෝල් 4 අරලිය, ලිපුණ, ලත්, රත්න කියන හාල් මෝල් 4න් 125ක් විතර තමයි රටේ සහල් අවශ්‍යතාවයෙන් සපුරන්නේ. හැබැයි ඊට පස්සේ අපි මේ 98 කිව්වේ අන්න එහෙම. ඒත් වී මූලකට රුපියල් ලක්ෂ 8ක විතර ලාභයක් එක දවසට ලබා ගන්න හැකියාව මේ මිල ක්‍රමෙත් තිබුණා. එතකොට අපි
එහෙම බලලා ගොවියා සහ පාරිභෝගිකයා දෙදෙනාම ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට තමයි ගියේ. දැන් මම එක කාරණාවකට මම එකඟයි මේ වීමෝල් වලට බෑ මිල තීරණය කරන්න මේක. හැබැයි අපි අමතක නොකළ යුතුයි අපි හැසිරෙන්නේ විවුර්ත වෙළඳපොළක වෙළඳපොළ ආර්ථිකයක. මේකෙදි වෙළඳපොළ ආර්ථිකයේ හැසිරෙන්නේ ඉල්ලුම සැපියුම මත. ඒත් එක්කම වෙළඳපොළ ඒකාධිකාරියක් තියෙද්දි සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා රජයක් විදිහට දැන් අපි දැක්කස් කතාවක් තියෙනවා පිරුණු කලේ දිය නොසැලේ කියලා. ඉතින් අපි මේ ඊයේ මාධ්‍ය සාකච්ඡාව අපි එච්චර ලොකුවට ගණන් ගන්නේ නැහැ. අපිට සතියක් දෙකක් යද්දි අපි තව තීන්දුවක් ගත්තා. අපි බෆර් ස්ටොක් එකක් ගේන්න මියන්මාරෙන් අපි ගෙනල්ලා එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ මාධ්‍ය සාකච්ඡා තියලා දාපු රංගපෑමට මොකද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි සාමාන්‍ය මන්ත්‍රීතුමනි පුංචි අතුරු ප්‍රශ්නයක් වුණා මම ඔබතුමන්ට ඒක සඳහා කාලය ලබා දෙන්න. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ හාල් මේ පිටරටින් ගෙන්නන කාරණා පිළිබඳ කතා කරනකොට කෘෂිකර්ම අමාත්‍යවරයා කිව්වා මේ රටට හාල් ඇටැක් හරි ගෙනාවොත් මං ඉල්ලා ආසනවා කියලා. ඉතින්දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශය කිසියම් ආකාරයක මේක අපි මෙහෙමයි අපිට සමහර අවස්ථාවල තීන්දුව ගන්න සිද්ධ වෙනවා. අකමැති තීන්දුව ගන්න සිද්ධ වෙනවා. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒත් දැන් අපි බලමු ඊයේ කතාවෙත් අපි ගන්න සුබවාදී දැන් අපි සර්ව අසුබවාදීව මේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. එක පැත්තකින් නාඩු මිල 150ට ඔය මෝල් හිමියෝමනේ ගෙනිච්චේ. දැන් කියන 115ට දෙන්නම් කියලා. එතකොට අපි රජයේ පැත්තෙන් එක පැත්තකින් අපි ඒකත් ලැබූ ජයග්‍රහණයක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා වී මිලදී ගන්නවා කියලා 62ට නාඩු. ඒකත් අපි ලැබපු ජයග්‍රහණයක් එක පැත්තකින්. ඒ කෙසේ වෙතත් අපි මේ වෙළඳපොළ ආර්ථිකයක ආණ්ඩුවක් හැසිරෙද්දී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා මම පෞද්ගලිකව හිතනවා. දැන් අපි මේ දේශපාලනයයි ආර්ථිකයයි පටලවාගත්තු තැන් රාශියක් තියෙනවා මේ ලෝකෙ එක්ක සංසන්දනය කරද්දී. චීනයේ දේශපාලන ප්‍රතිපත්ති එකක් ආර්ථික ප්‍රතිපත්ති එකක්. වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයක් රට පාලනය කරාට ආර්ථිකයේ ධනවාදී පැත්තට දැන් ගිහිල්ලා තියෙන්නේ. අපි මෙන්න මේ දෙක පටලව ගන්න සුදුසු නෑ කියලායි අපි කල්පනා කරන්නේ. ඒක නිසා රටේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අපි එක පැත්තක් ගොවිය ආරක්ෂා කරගන්න ගමන්ම අනිත් පැත්තෙන් පාරිභෝගිකය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම අපිට තියෙනවා. ඒක නිසා අපි කලබල වෙලා නෑ. අපි ඊයේ මාධ්‍ය සාකච්ඡා අදත් තිබුණා කුඩා මෝල් හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක්. ඒ අය යෝජනා කරන්නේ වෙනත් මිලක් ඊට වැඩිය අඩු මිලක්. අද දිනේ මේ මාධ්‍ය සාකච්ඡාවකින් මම දුටුවා. ඉතින් අපි ඒ සියලු දේවල් අපි බලාගෙන ඉන්නවා. හැබැයි අපි එක පැත්තකින් කියනවා අපි ගොවියාට සාධාරණ මිලක් ලබලා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි පාරිභෝගිකයට ඒ සහනය ලබලා දෙන්න අපිට පුළුවන් උපරිම දේවල් අපි ඉදිරි සති කිහිපේ කරනවා. සුති ඔබතුමන්ට නන්ද ජයසිංහතුමනි දැන් විශේෂයෙන් මේ මතු කරන කාරණාවත් එක පාර්ශවයකින් ගොවියාට කිසියම් ආකාරයක යහපතක් වෙලා තියෙනවා. ඊට පස්සේ තව පාර්ශවයකින් බැලුවට පස්සේ යන්නට ගිය ගානත් එක බැලුවට පස්සේ පාරිභෝගිකයටත් සාධාරණයක් වෙලා තියෙනවා. එහෙමනම් මේ මෝල් හිමියෝ ගත්ත තීරණය සාධාරණයි. රියල් මේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට මේ අත්‍තරම ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීතුමා විවෘත වෙළඳපොළ ගැන කල්පනා කරන විදිය ඒ තරමට හරි ජනාධිපතිතුමාට කල්පනා කරන්න වපසරියක් හැකියාවක් තිබ්බනම් මෙච්චර ගැසට් ගහන්න ඕනේ නැහැ. හරිද? දැන් මම දැක්කා මේ ලසන්තලේ ගවන්න රාජ්‍යමතුමා කියනවා පාලන මිල ගැසට් එක අයින් කරගත්තේ ගොවියයි පාරිභෝගිකය ආරක්ෂා කරගන්න කියලා. ඒතර ගැසට් එක ගැහුවේ. ගැසට් එක ඉවත් කරේ ගොවියයි පාරිභෝගිකය ආරක්ෂා කරන්න නම් ගැසට් එක ගැහුවේ මොකටද? ඒ වගේම දැන් බලන්න මේ සහල් ප්‍රශ්නය පදනම් කරගෙන ආණ්ඩුව හදිසි නීතිය සම්මත කරගත්තනේ. හදිසි නීතිය සම්මත කරගන්නකොට වෙන මොකුත් දැම්මේ නැහැ නේ. මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තියෙනවා, බෝම්බ අහු වෙනවා, අරේ සැකකාරයෝ අහු වෙනවා. එහෙම කිව්වේ නැහැ. හදිසි නීතිය සම්මත කරගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අගෝස්තු මාසේ 30 වෙනිදා ගැසට් එක ගන්නකොට ඒකේ පැහැදිලිව කියන්නේ සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරීම, අඩපණ කිරීම, අධික මිල ගණන් කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ අක්‍රමිකතාවය වළක්වන්න. දැන් පාර්ලිමේන්තුව අයින් කරා. දැන් මොකද ඉතුරුනේ අන්තිමට? අන්තිමට වී මිලයි හාල් මිලයි තීන්දුව කරනවා මෝල් හිමියන් විසින්. හදිසි නීතියේ තියෙනවා අත්‍යවශ්‍ය කොමසාරිස් ඉන්නවා. හරිද? ඉතින් මේ මම කියන්නේ රටක් පාලනය කරනවා කියලා කියන්නේ අර ඇඟේ හයියටම බෑ. ඇත්තට මම කනගාටු වෙනවා මේ හාල් ප්‍රශ්නය උඩ අර යුද හමුදාවේ ගෞරවාන්විත සේවයක් කරලා
නම්බු පිට විශ්‍රාම ගිහිල්ලා ඉන්න පුළුවන් අයටත් මේ ආණ්ඩුව මොකද කළා තියෙන්නේ? අර මේ හාල් ගැන කතා කරනකොටම අර මොකද්ද ඩේටාබේස් ගැන කතා කරන බ්‍රිගේඩියර් මතක් කරනවා මිනිස්සු. දැන් මේ ජෙනරාල් නිවුන් හැල්ල මතක් කරනවා. කියන්නේ මේ ආණ්ඩුවේ ඔලොමොට්ටල තීන්දුව නිසා අර ගෞරවාන්විතව විශ්‍රාමයේ ගිහිල්ලා ඉන්න පුළුවන් හමුදා නිලධාරීන්ටත් ලොකු අපහාසයක් කරනවා. හරිද? මේවා මෙහෙම ඇඟේ හයියට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. රටේ මාසයකට අවශ්‍යයි හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 2ක්. අවුරුද්දට ලක්ෂ 24ක් ඕනේ හාල්. ඒ අනුව ලක්ෂ 36ක් විතර මෙට්‍රික් ටන් අපිට ඕන කරනවා. අපේ රටේ සාමාන්‍යයෙන් කන්න දෙකට මෙට්‍රික් ටන් ලක්ෂ 50ක් විතර නිෂ්පාදනය කරනවා. ඉතින් ආණ්ඩුව මොකද කරන්න ඕන? ආණ්ඩුව හොඳ ස්ටොක් එකක් මිලදී අරගෙන මේ මිල පාලනය මැදිහත් වෙන්න ඕන. එක්ක ආණ්ඩුවේ කරන්න ඕන. එහෙම නැත්නම් අපි ඒක අතාරිනවා කියලා කියන්න ඕන. නැත්තම් මේ හාල් කඩේට පැනලා කෝල් කරන්නයි හරිද STF එකයි හමුදාවයි යවලා හාල් ගන්නයි ගිහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒවා හොඳයි මාධ්‍ය සංදර්ශන වලට. ප්‍රශ්න අමතක කරන්න හොඳයි. ඇත්ත ප්‍රශ්න උත්තරයක් නෙවෙයි ඒක. ඔය මිල පාලන ගැසට් එක ගහනකොටම මේ රටේ ගොවි සංගම්ද දන්න කියන ඔක්කොම මොකද්ද කිව්වේ? පාලන මිල හරියන්නේ නැහැ සහතික මිල තමයි කිව්ව ඕනේ. අර සහතික මිල දැම්මහම මේක තමයි අවම මිල. පාලන මිල දැම්මහම මේක තමයි උපරිම මිල. ඒක ඔක තේරුන්නේ නැහනේ. ඊළඟට දැන් මම කියන්නේ ඊළඟ ප්‍රශ්නේ මේක නෙමෙයි මේකෙන් ඉවර වෙන්නේ නැහැ. දැන් ඊළඟට ගොවියට වගා කරන්න මොකක් හරි පෝර. දැන් ඊළඟ කන්නේ එන ප්‍රශ්නේ මේකනේ. මේ කන්නේ එන ප්‍රශ්නේ තමයි වගා කරන්න පොහොර ඕනේ. පොහොර. ඒක කාබනික හරි රසායනික හරි මොකක් හරි ගොවිය ඉල්ලන පොහොර. පොහොර නෑ. ඒ පොහොර නැතුව මොකද කරන්නේ? ඒවා මොකද කරේ? ක්‍රමානුකූලව විද්‍යානුකූලව ඒ වියතුන්ගේ උපදෙස් මත ගන්න ඕන තීන්දුව. හරිද? මේ නිකන් මාධ්‍ය වලින් පිම්බුවට අරවට මේවට ගත්තට පස්සේ මුළු කෘෂි කර්මාන්තෙම අවුලකටපත් වෙලා තිබෙනවා. දැන් ඔබ දන්නවා ඇති මේ චීනෙන් ගේන්න ගියපාර කාබනික පොහොර මෙට්‍රික් ටන් 99000. පළවෙනි සාම්පල් දෙකක් ෆේල් වුණා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ සාම්පල් දෙකක් ෆේල් වුණාට පස්සේදී කෘෂිකර්ම ඇමති මොකද්ද කිව්වේ? ඒ සාම්පල් එක මොකද්ද මේ shopping bag එකේ හරි මොකක් හරි දාගෙන ගෙනාපු ක්‍රමයේ අප්සෙට් කියලා කිව්වා. දැන් දෙවෙනි සාම්පල් එක ඒකත් ෆේල්. CID ගියේ. ඔව් CID ගියා. හරිද? ඒකම ගෙනලා යම ෆේල්. ඉතින් දැන් මෙට්‍රික් ටන් 99000ට දැන් ඒ ඇත්තටම ගත්තොත් මේ නැව එන්න පිටත් වෙලා තියෙන්නේ. කොහොද දැන් කාබනික පොහොර? කාබනික වගාව හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ සංකල්ප මෙහෙ ඔහේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒවා කවදා හරි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන අවස්ථාවක් නැති කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට ආහාර හිඟයකින් තොරව කන්න දෙන එක බලයේ පවතින ආණ්ඩු වගකීමක්. අපි කෘෂිකාර්මික රටක්. මේ මහා දැවැන්ත වාර ශිෂ්ටාචාරයක් තිබු ගොවිතැන් කරපු රටක මිනිස්සුන්ට ආණ්ඩුව මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙනකම් බලන් ඉන්නද? දැන් අපිට කිව්වේ කොහමද? මේ රසායනික පොහොර වලට දීපු ලොකුම ප්‍රශ්නේ මේවා ගැන කතා කරනකොට අපිව දැම්මා පෝර සමාගම් පැත්තට. අපි කිව්වා රයිට් කාබනික පොහොර කාබනික යෙදවුම් කරන්න ක්‍රමානුකූලව. හැබැයි ඒක ඇහුවේ නැහැනේ. දැන් මේ ඔය මෙට්‍රික් ටන් ලක්ෂ ගේන එක ෂුවර්ද කාබනික පොහොරෙන් වගා කරලා කාබනික පලිබෝධනාශක ගහපු ඒවා කියලා. එතකොට අර මොකක් හරි මේක ප්‍රශ්නයක් කොහේ හරි කතා කරනකොට හැමදාම ඇඟිල්ල දික් කරලා අහන්නේ ඕගොල්ලන්ගේ පවුල ඉන්නවද වග්ගොඩ රෝගියෙ? ඕගොල්ලන්ගේ පවුල ඉන්නවද පිළිකා රෝගියෙ? හරිද? ඒවා පාවිච්චි කරගත්තනේ. දැන් මේ ආණ්ඩුවේ දේශපාලන උමනාව ඉෂ්ට සිද්ධ කරගන්න. කෘෂි අපේ රටේ කෘෂි විශේෂඥයෝ 112ක් අත්සන් කළා කිව්වා තීන්දුව මේ ආකාරයට ක්‍රියාත්මක කරන්න එපා කියලා. එතකොට ඒක ඇහුවේ නැහනේ. ඒ නිසා මේ රටක් කරන්න පුළුවන් විදිහට නෙමෙයිනේ කරන්නේ. මේකනේ ප්‍රශ්නේ තියෙන හැම තිස්සෙම මේ වෙලා තියෙන්නේ හාල් ගැසට් එකෙන් වේවා සීනි එකෙන් වේවා මේ කාබනික පොර ප්‍රශ්නෙන් වේවා හැම එකක්ම රටක් කරන්නට පුළුවන් විශේෂඥ දැනුම පැත්තක තියලා හරිද තමන් මේ වටේ ඉන්න පොඩි කල්ලියක් පාවිච්චි කරලා මුරණ්ඩුකමට කරන්න යාමේ ප්‍රතිඵලය ජනතාවගේ ජීවිතවලින් භුක්ති විඳින්න වෙන්නේ. මං කියන්නේ අර වැක්සීන් එකේ ප්‍රමුඛතාවය නොදුන්නා වගේම තමයි මේ ප්‍රශ්නේදී මං කියන්නේ ඊළඟ මට තියෙන බරපතලම ප්‍රශ්නේ මොකද්ද? මේ වැඩෙන් වෙන්නේ ගොවියා ගොවිතැනින් අයින් වෙනවා. කන්‍යක් දෙයක් බලන් ඉඳලා ගොවියා ඉඩම් ටික විකුණනවා. මේකටද යන්න ඕනේ. දැන් අද අපේ රටේ සාමාන්‍යයෙන් ගේන බඩේනිකු වලින් 10%යි මිලදී අරගෙන තියෙන බඩේනිකු බීජ වලින්. ඒ කියන්නේ බඩේනිකු වගාව අත්හරිමින් යනවා. මම දැක්ක සමහර නාලිකාවල පෙන්නනවා එළවලු වගාව කොළදාව විතරයි පළදාව නෑ. ඊළඟ මොකද කරන්නේ? කනකර උගස් කරලා ගොවිතැන් කරන මිනිහා ඊළඟට මේ ඉඩම විකුණන්න පටන් ගන්නවා ජීවත් වෙන්න. අන්න එතකොට තමයි සමාගම් ඇවල ඉඩම් මිලදී ගන්න. එතකොට ආණ්ඩුව මේකටද මේ යන්න හදන්නේ? මෙච්චර දේවල් මේ රටේ ජනතාව කියද්දි, ගොවියා කියද්දි, කෘෂි විශේෂඥයෝ කියද්දි, දන්න කියන හැම දෙනාම කියද්දි හොඳයි අපි ඔක්කොම එකතු වෙලා කාබනික වගාවට යන් ක්‍රමානුකූලව කියලා.
ඒක නෑසූ කන්නෝ ඉන්නේ මෙච්චර මුරණ්ඩු විදියට මට නම් තියෙන්නේ මේක පිටිපස්සේ බරපතල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා සැකයක් තියෙනවා. මොකද්ද අපේ රටේ ඉඩම් ටික බහුජාතික සමාගම් නතු කිරීමේ වැඩක්ද මේක පිටිපස්සේ ඉන්න කියන එක මට සැකයක් තියෙනවා. අපි අරිත තවක් කරමින් දේශපාලන කතාව ස්ටුඩියෝ සමග තුන්වන නෝටයටයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඔබ දන්නවා තුන්වන නෝටයක් දෙවන වටේ ව්‍යුහය 90යි ක්‍රියාත්මක වන්නේ. යම් අදහස් දක්වීමක් අතරතුර ප්‍රශ්නයක් නැගීමට අවස්ථාවක් තියෙනවා. ඉතාමත් හොඳින් අප දෙවන වටේ වඩා සාමකාමීව ඉදිරියට රැගෙන යන්න අවස්ථාව ලැබුණා. තුන්වන වටයත් ආරම්භ කරන්න අපි ආරාධනා කරනවා මధుරිතානගේ මන්ත්‍රීතුමන්ට. මට ඇත්තටම මේ කලින් පොඩි කාරණාවක් තව මතක වුණා. මේ මම ඉන්නේ ගොඩක් නාගරික ප්‍රදේශයක කෝට්ටේ. අපේ ප්‍රදේශවල 20 34 එන්නත් කරන්නේදී මම මොකද පහුගිය දවස්වල එන්නත තරුණයන් ගන්නෙ නැහැ කියන කාරණාව පිළිබඳව ගොඩක් මේ හොයලා බැලුවා මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් එක්ක සහ මේ නගර සභාවත් එක්ක අර පළවෙනි වටේදීම ගොඩක් අය අවුරුදු 30 20 34 අය එන්නත් කරගෙන තියෙන විශාල ප්‍රමාණයක්. ඉතින් එතනදී අර දැන් අර මේක මේ අර ට්‍රෙන්ඩ් එකක් විදිහට කිව්වට මෙහෙම 20 34 එන්නත් කරගෙන නැහැ කියලා. නමුත් අතිමහත් බහුතරයක් කරගෙන තියෙන නමුත් අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අර මේ විදේශගත වෙන අයගේ ඒ කාරණාත් එක්ක මාධ්‍ය වලින් ඒක යම්කිසි අපි අඳුනා ගැනීමක් කරාට දැන් මගේ නගරේ ගත්තොත් කෝට්ටේ අපි 80ක් 90ක් අතර අවුරුදු 20 30 අතර එන්නත් කරන්නේ ඉන්නවා. මොකද මගේ කව සංඛ්‍යා ලේඛන සියල්ලම තියෙනවා. ඒක විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ. ඒ වගේම අර ළඟම මන්ත්‍රීතුමා මම චුටි බාධාවක් කියන. ඒ කියන්නේ මෙහෙමයි. ඒක මේ එන්නත් කරණය කර නොගත්ත තරුණ තරුණිය මාධ්‍ය වලට කියලා එනවා නෙවෙයි. විශේෂයෙන් ගත්තොත් කොළඹ මහනගර සභාවල් ප්‍රදේශයේ ડોક્ટર විජේමුනි සහ තවත් එම්මෝෂ්ලා කියපු දේවල් වලින් තමයි මාධ්‍ය වාර්තා කරාම මේ අදහස එන්නේ. අර ඒ නිසා සෞඛ්‍යාංශ තමයි මේක කියන්නේ. ඔව් නෑ මෙහෙමයි. දැන් ඊතර මන්ත්‍රීතුමා මේ මෙහෙම කාරණාවක් තියෙනවා. සමහර පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට අනිවාර්යයෙන් ඒ පයිසෙ එන්නද ගන්නම අවශ්‍ය වෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට විදේශගත වෙලා ඉගෙන ගන්න පිරිසක් ඉන්නවනම් දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එහෙම යම් බලාපොරොත්තු තියන අය දැන් අපිට එහෙම කියන්න බෑ. දැන් එක විශ්වවිද්‍යාලයක සමස්ත සියලුම ශිෂ්‍යයන්ට ඒ කියන්නේ රට යන්න බලාපොරොත්තුවක් නැති වුණත් ඒගොල්ලෝ උසස් අධ්‍යාපනය හැදෑරීම තුළ අනාගතයේ යම්කිසි මේ තියෙන ලෝකයේ තියෙන මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක එහෙම යම්කිසි අදහස් ඇති. නමුත් මම සංඛ්‍යා ලේඛනත් එක්ක කියන්නේ ඒ මගේ ප්‍රදේශෙම විශේෂයෙන් මම කෝට්ටේ නගරේ මට වගකීමකින් කියන්න පුළුවන් අපි 80ත් 85ත් අතර වගේ මේ අවුරුදු 30ත් 20ත් අතර ඉන්නවා. අනිත් එක තමයි මේ මෙන්න මේ ගැසට් එක ගැසීම සම්බන්ධ කාරණාවේදී අපිට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. අපිට ඕනම නීතියක් අද සම්මත කරගන්න පුළුවන්. මොකද ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ කිසිම නීතියක් කිසිම ගැසට් එකක් අපි ගහන්නේ නැහැ පොදු මහ ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙන්න, මිනිසුන්ට හිරිහැරයක් වෙන්න, මිනිසුන්ට තාඩන පීඩන කරන. මොකද මේ ගැසට් වල පැහැදිලිවම තියෙන මේ ආහාර පිළිබඳ ගැටලුව, ඒ මිල පාලනය පිළිබඳ. මොකද දැන් අර ජනාධිපතිතුමා ඒ යම්කිසි මිල පාලනය සම්බන්ධයෙන් හෝ අත්‍යවශ්‍ය කොමසාරිස් පත් කිරීම සම්බන්ධ මැදිහත් වීම වෙන්නේ විලඳ ඇමතිතුමාගේ බලවත් ඉල්ලීමක් තියෙනවා. මොකද විශේෂයෙන් වෙළඳ පොළ තුල අතරමැදි ජාවාරණකරුවන් යොදා ගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස්කොට කෘතිම භාණ්ඩ මිල පාලනය කිරීම කියන කාරණාවේදී තමයි මේ ගැසට් ගන්න පටන් ගන්නෙ. එතකොට මේ ගැසට් ගැහිීමේදී අපිට දිනපතා දැන් මොකද මේ වගේ ගෝලීය අර්බුදයක් තුළ මිනිසුන්ගේ ඒ සියන සිතුම් පැතුම් ඒ විශේෂයෙන්ම දූෂිත මොකද ආණ්ඩු මාරුණාට දූෂිත ජාවාරම් කරන ඒ වගේම අවස්ථාවාදීන් ඒ වගේම ඊටමම තණ්හාවෙන් තමන්ගේ ලාභයම අරමුණු කරගත් ව්‍යාපාරික පිරිසක් ඉන්නවා. ඉතින් ඒකෙදී අපි රජයක් විදිහට පුළුවන් තරම් උත්සාහ කරේ ගොවියවත් බේරගෙන, පාරිභෝගිකයවත් බේරගෙන, ව්‍යාපාරිකයවත් බේරගන්න. නමුත් ඒ සියලු දෙනාම මේ වසංගත වෙලාවේ මුළු රටේම ජනතාව ලොකු පීඩනයකට පත් වෙලා ඉන්න වෙලාවේ සංචාරක කර්මාන්තයේ විදේශ රැකියා අවස්ථාවලින් ලක්ෂ ගාන අවම වශයෙන් ලක්ෂ 30ක 40ක මිනිසුන්ගේ රස්සා නැති වෙලා තියෙන වෙලාවේ මේ වගේ පීඩනයකට අසු වෙලා තියෙන වෙලාවේ තමන්ගේ මුදල ගැනම හිතනවා නම්, තමන්ගේ ලාභය ගැනම හිතනවා නම් එතනින් එහාට රජයට වුණත් ඒ යම්කිසි පිරිසකට වෙන අසාධාරණය සලකන්න බෑ. මොකද අපි අනිවාර්යෙන් මේ වෙලාවේ අපේ මිලියනයක් වන, ඒක ලක්ෂ 10ක් වන ගොවියාට වඩා අපිට වැදගත් වෙන්නේ පාරිභෝගිකයෝ. ලක්ෂ 200 මිලියන 20 පාරිභෝගිකයෝ ගැන අපි බලන්න ඕන. එතනදී අපි මේ මොහොත වෙනකන් අපි උත්සාහ කරේ මේ සියලුම දෙනාම ආරක්ෂා කරගන්න. මොකද මේ රටේ සියලු දෙනාටම අපි එක හා සමානව වගකිය යුතු රජයක් විදිහට වගකීමකින් වැඩ කරන්න ඕන. නමුත් රජය තීරණයක් කරන් තිනවා
අපි අපේ රටේ පාරිභෝගිකව මොන දේ වුණත් මිනිස්සුන්ගේ ආහාර කියන එක මේ වෙලාවේ ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් ඒක නිසා එතනදී මේ ගැසට් එක අනුව ඉදිරියේදී තවත් ගැසට් ගන්න, මොකද දවස ගානේ ගැසට් ගහලා හරි මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. නැතුව මේ ගැසට් එකේ කියන මේක කොල කෑල්ලක්. නමුත් 3-2 බලයක් තියෙන රජයකට ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන් මේක මතක් කරන ගමන් අපි අර අපේ මේ NMR එක ගැන අපි මතක් කරා අපේ මුජිබුර් රහ්මාන් මේ මන්ත්‍රීතුමා විශේෂයෙන්ම අර එන්නත සම්බන්ධිනුත් ගරු මන්ත්‍රීතුමා ඔය ගැටලුවම තමයි ආවේ. මොකද මම විශේෂයෙන්ම මේ NMR එක ගැන කාලෙක පටන් හොයපු කෙනෙක්. ඒතර මම තමයි මුලින්ම CID එකට ගියේ NMR එකට විරුද්ධව 2021 අප්‍රේල් 6 වෙනිදා. මොකද මම මාස 6ක් මේ NMR එක ගැන ලොකු ස්ටඩි එකක් කරා. මොකද ඔය විශේෂයෙන්ම ඔය පහුගිය කාලේ අපි රජය පටන් ගත්ත කාලෙම විවිධ මේ තොරතුරු අපිට ලැබුණා. මේ මම ඔබට පෙන්නන්නම් මේ අර ඔවුන්ගේ අර බලපත්‍ර ලබා දීම, මේ විවිධ මේ බෙහෙත් වර්ග වලට අනුමැතිය ලබා දීම, මේ සියල්ලගේදීම තියෙන විශාල ජාවාරමකට සම්බන්ධ. මොකද ගොඩක් රාජ්‍ය ආයතන තියෙන ඒවා ගැන අපි වෙනම දැන් අපි ඔබතුමාලා ඉන්න කෝප් එකේ ඉන්නවා. අපි මේ වෙලාවේ මොකද අපිට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු එතන මේ ඉස්සර සුනිල් හඳුනිත් සහෝදරයා විශාල කාර්යභාරයක් කරා. ඉතින් ඒ වගේම අපි ඒක ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේ NMR එකේ කරන මහා වංචාව ගැන එළිදරව්වක් කරලා තිනවා. අද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කතා කරන්නේ දත්ත මැකීම ගැන. හැබැයි දත්ත මැකීම ගැන කතා කරේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මම ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පස්සේ. හැබැයි විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් කතා කළා නැහැ. මෙන්න මේ පැමිණිල්ලේ තියෙන කාරණා රුපියල් 300ට තියෙන බෙහෙත 2015 ඉඳන් රුපියල් 16750ට ක්වොන්ටිටි එක 50000ක් මේවා ලියලා තියෙනවා. එහෙම ලියන්නත් බෑ. ඒ කියන්නේ අනුමැතිය දෙනවා මේ අවුරුදු දෙකකට මේක බෙහෙත ගේන්න කියලා. අවම ක්වොන්ටිටි එක 50000ක්. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මහා බරපතල වංචාවන් තමයි මේ NMR එක තුල කරේ. ඉතින් ඒව ගැන මට කනගාටුව ඔබතුමාලා මේ මම ස්තුතිවන්ත වෙන මේ දත්ත මැකීම ගැන ගොඩක් ලොකු හඬක් නැගීම. මම තමයි දත්ත මැකීමට මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කළා. ඊට පස්සේ මම හිතන ඔබතුමාලගෙත් කවුරු හරි മന്ത്രിවරයෙක් ගිහිල්ලා තිබුණා. ඒ වගේම මම තමයි අපේ മന്ത്രിවරු තුන් දෙනෙක් එක්ක ගිහිල්ලා මේ තියෙන පළමුව වතාවට අපි තුන් දෙනා තමයි ගිහිල්ලා මම තමයි පැමිණිල්ල දැම්මේ. මේ බෙහෙත් මොකද ඇත්තට බිලියන ගාණක්. ඉතින් මෙන්න මේ වගේ අද රාජ්‍ය යාන්ත්‍රණය තුල කොළ පාටට අයි එක දාගත්ත මිනිහා දුබුරු මේ රතු පාටට අයි එක දාගෙන හොරගම් කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි අපි මේ දවස ගාන කැසට් ගාලා හරි දවස ගාන නීති දාලා හරි පුළුවන් තරම් බලන්න ඕන මේ අපි මේ මිනිස්සුන්ගේ මහ ජනතාවගේ දේපල ආරක්ෂා කරගන්න සහ මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් අපිට විශ්වාසය තියලා තමයි අපි පත් කරේ. ඉතින් ඒ විශ්වාසය අනිවාර්යෙන් රකින්න ඕන. මොන දේ වුණත් අපි ඒ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. සතිය ඔබතුමාට විශේෂයෙන්ම මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමනි එතුමන් ප්‍රකාශ කරන ප්‍රධාන කාරණාව තමයි රටේ පවතින විශේෂයෙන් ගොවීන් පිළිබඳ ප්‍රශ්නයේදී ඊටත් වඩා වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න වෙනවා පාරිභෝගිකයට බහුතරයේ දිහා තමයි ආණ්ඩුවක් හැටියට බලන්නේ කියලා. ඔව් ඒක තමයි දැන් මේ മന്ത്രിතුමා කිව්ව විදිහටම දැන් මේ മന്ത്രിතුමා මේ අපේ මිදුර මන්ත්‍රීතුමා කියන්නේත් ඉතින් ඒගොල්ලෝ කැසට් ගහන්නෙත් පාරිභෝගිකයෝ ආරක්ෂා කරගන්න කියන එක. ඒ වගේම තමයි දැන් ගැසට් ගහන ගැසට් අඩුම ගානේ පාරිභෝගිකයන් වෙනුවෙන් මාස දෙකක්වත් ඒක ගැසට් එකක්වත් යන්නේ නැහැ. ඒ ගැසට් එකක් ගාලා ඊළඟට වෙනස් වෙනවා. ඒකයි අපි කිව්වේ දැන් පාරිභෝගිකයන් වෙනුවෙන් මේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා ගාපු ඒ ගැසට් නිවේදනය දැන් මේ මාසේ 28 වෙනිදා ඒ නිවේදනය ඒක වෙනස් වෙනවා. දවස් 28ක් 26ක් වගේ ප්‍රමාණයක් තමයි ඒක ගියේ. එතකොට දැන් ගැසට් නිවේදනයේ පැත්ත අවලංගු කරනවා. ඊළඟට ඒ ඉන්න හාල් මෝල් හිමියන් ටික ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ඒගොල්ලෝ තමයි හරියට වෙළඳ ඇමතුමයි කෘෂිකාර්ය ඇමතුමයි ඒගොල්ලෝ වගේ ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා ඉතින් සමහරවිට අපි ටීවී එක බලන් ඉන්නකොට මමත් හිතුවා ආණ්ඩුව මාරු වුණාද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අලුත් ඇමතිවරයෙක්වත් දෙන්නේ නැහැ. මොකද එතුමා ඇවිල්ලා මේ බ්‍රෑ එළි වෙනකොට එයා ඇවිල්ලා මේ භාණ්ඩ වල මිල කියන එක ගමන් මේ රටේ මිනිස්සු ඔක්කොම අප්සෙට් වෙනවානේ. මොකද මේ අලුත් තත්ත්වයන්නේ මේ කවදාවත් ලෝකේ කොහෙවත් මේ බඩු විකුණන කට්ටිය ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියන්නේ නැහැ නේ මේම ගණන් කියලා. ඒතකොට මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් මම හිතන්නේ මේකත් ඇවිල්ලා. ඒකෙදි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මෙතුමා කිව්වා වගේම දැන් මෙතුමන්ලට 3න් 2ක බලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. මන්තුමා මේ අද මේ
කුෂ්කර්ම මැතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා මේ ඒක ගැන නෑ පුජුකාර්ම ඇමතුමා කිව්වේ වී ගාන විතරයි. එයා මේ හාල් වල ගණන් ගැන එතුමාගේ ඒ වොයිස් කට් එකේ මම බලපු එකේ නම් ගියේ නෑ. එතුමා කිව්වා මේ වී මේ මිලදී ගන්නේ මිල සාති කරන්නේ ආණ්ඩුව. සම්පූර්ණ වොයිස් කට් එක බලන්න මාධ්‍ය වලින් ගන්න ඒක තමයි සමහර විට මේ මම බලපු මාධ්‍යයේ ඒක කැලල දැම්මත් දන්නේ නෑ. පොඩි කැලිනේ ගහන්නේ. ඔව් ඒ හින්දා තමයි ඒ කැලල දැම්මත් දන්නේ නෑ. කොහොම හරි මේ ෆුල් වර්ෂන් එක බැලුවත් මේ ආෆ් වර්ෂන් එක බැලුවත් මොකද දැන් ඔබතුමාලා ගහපු ගැසට් එක විඩ්‍රෝ කරගත්තා. ඒ විඩ්‍රෝ කර ගැනීම උඩ තමයි ව්‍යාපාරිකයන් ඉස්සරහට ඇවිල්ලා ඒක ප්‍රකාශපත් කළේ. ඉතින් ඒක අනිත් එක තමයි දැන් මෙතුමාලා කිව්වා වගේම මෙතුමාලාට 3න් 2 බලයක් තියෙනවා. ඊළඟට 19 වෙනි සංශෝධනය අපි ගෙනාවම දැන් මෙතුමාලා කිව්වා ජනාධිපතිතුමාට තවත් බලතල ඕනේ කියලා 20ක් ගෙනල්ලා සම්මත කරගත්තා. දැන් 3න් 2කුත් තියෙනවා පාර්ලිමේන්තුවේ 20 වෙනි සංශෝධනයත් ගෙනාවා. දැන් ඒ මදිවට හාල් මිල පාලනය කරන්න ඕනේ කියලා හදිසි නීතියක් ගෙනාවා. දැන් ඔක්කොම ගෙනල්ලා දිනවා. ඒත් මේ හාල් මිල පාලනය කරගන්න බෑ. දැන් තව මොනවද ඉල්ලන්නේ? දැන් ඔක්කොම රටේ මේ රටේ ජනතාව දීලානේ තියෙන්නේ 3න් 2ක් දුන්නා 20ක් දුන්නා හදිසි නීතියක් දුන්නා. ඊළඟට ඒ විතරක් නෙමෙයි. ගිය සුමානේ පාර්ලිමේන්තුවේ පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කළා දඩයක් ගන්න. ඒ කියන්නේ වැඩි මිලට භාණ්ඩ වික්කොත් අවම දඩේ මං හිතන්නේ ලක්ෂ 5ක්ද කොයිද කරා ගිය සුමානේ. ඒකත් අපි කිව්වා රයිට් ඒකත් කරගන්නකෝ. ඒකත් මාරු කරා. දැන් මොකටද එන මේව මාරු කරේ? මොකටද මේව මාරු කරේ? ඉතින් මේ කිසි තේරුමක් නැහැනේ. 3න් 2ක් අරගෙන ආදිසි නීතිය සම්මත කරගෙන 20ක් සම්මත කරගෙන ඉතින් ඒ ඔක්කොම දීලත් මේක කරගන්න බැරි නම් ඉතින් අපි මොකද කරන්නේ? දැන් කාගේද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ විපක්ෂයේද? අපේ ප්‍රශ්නේ නෙමෙයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ තමුන්නාන්සලට මේ තරම් අසීමිත බලයක් ලබා දීලා ඉතිහාසයේ කාටවත් මං හිතන්නේ මේ මෑත කාලේදී කාටවත් එවැනි බලයක් හම්බුනේ නැහැ. එතකොට එහෙම තියලා මේ ඉන්න හල් මේ කණ්ඩායම මෝල් හිමියන්ව Tamanට මේක අසුරව ගන්න බැරි නම් මොකක්ද තියෙන මේකේ තියෙන වැදගත්කම? ඒකයි තමයි මම කිව්වේ මෙතුමන්ලා මේ අර අමන්ත්‍රතුමා කතා කරලා විවෘත ආර්ථිකය ගැන. ඕ අපි දන්නවා විවෘත ආර්ථිකයේදී ඉල්ලුම හා සැපයුම මත ඒක තමයි මූලික સિદ્ધාන්තේ භාණ්ඩවල මිල තීරණය කරන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තමුන්නාන්සලා ගොඩ නැගුවේ නෑනේ. දැන් තමුන්නාන්සලාගේ මේ ආණ්ඩුවේ උනේ මේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවට හිතවත් උදවිය ඉන්නවා ගජමිතුරු කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මේ ආර්ථිකය අසුරවන්නේ. මේ පොඩි අයට එන්න දෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක කරගන්නේ නැතුව මේ ආණ්ඩුවේ දැන් අපි දන්නවා මේකේ ඉන්න ප්‍රධාන කට්ටිය මෙතුමා මේ අපේ තිල්න മന്ത്രിතුමා කිව්වා වගේම ඔකේ ප්‍රධාන 3 දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ උදවිය. එක්කෝ දැන් ඒ අය ආණ්ඩුවට ආදරේ නම් මේ ආණ්ඩුව ගන්න තීන්දුවත් එක්ක වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම වැළුවා නම් ඒ අය ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවට ආදරේ නැහැ වගේ. ඉතින් එහෙමනම් ආණ්ඩුව තීන්දුවක් ගන්න ඕනේ. ඒ ජනතාවගේ පැත්තේ ඉඳන් ඒගොල්ලෝ ගැන. ඒ දෙකම වෙන්නෙත් නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? ජනතාව අමාරු වැටෙනවා. ඒකයි මම කිව්වේ දැන් මේ අපි ඉන්නේ අමාරු කාල පරිච්ඡේදයක. මොකද මේ රටේ මේ වසංගතයත් එක්ක මේ පෞරුදු එකහමාර තුළ මේ රටේ සියලුම අයගේ ආදායම් මාර්ග උඩ ඉඳන් පහළ දක්වා සියලු අයගේ ආදායම් මාර්ග නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එදිනෙදා වැඩ කරන මිනිස්සු කම්කරුවෝ වෙන්න පුළුවන්, ඊළඟට කුලී වැඩ කරන අය උදවිය වෙන්න පුළුවන්, සුළු ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, ඊළඟට ස්වයං රැකියා කරන උදවිය වෙන්න පුළුවන්. සියලු අයගේ ආදායම් මාර්ග අද වෙනකොට අහිමි වෙලා තියෙනවා. සමහර පෞද්ගලික ආයතනවල තවම පඩිය ගෙවන්නේ 50%යි. තාම එහෙම තමයි ගෙවන්නේ. ඒගොල්ලෝ සම්පූර්ණ පඩිය ගෙවන්නේ නැහැ හැම ආයතනයකම. එතකොට එහෙම තියෙද්දි තමයි මිනිස්සු යම් සහනයක් බලාපොරොත්තු වෙනවා මේ වකවානුව තුර. ඒතකොට අපිට පේනවා අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහළ යනවා. ඒකට මොකක්ද ආණ්ඩුව දෙන උත්තරේ? දැන් අපි දන්නවා අද වෙනකොට දැන් කිරිපිටි නැහැ. මේ දවස් ටිකේම තියෙනවා කිරිපිටි පෝලිං අද. ඊළඟට ගෑස් නැහැ. තවම ගෑස් වලට මිනිස්සු පොලිමේ ඉන්නවා. ඊළඟට කියනවා දැන් සිමෙන්ති හිඟයක් තියෙනවා අද වෙළඳ පොලේ. ඒකට මේ වගේ අත්‍යවශ්‍ය අර පැත්තෙන් ආනයනයන් සීමා කරලා තියෙනවා. ආනයනයෙන් ගේන්න බෑ. මේ වගේ අපි දන්නවා දැන් මේ කාලේ ඔන්ලයින් පන්ති යන්නේ. ඒක ඔන්ලයින් පන්ති යන ළමයින්ට ස්මාර්ට්ෆෝන් එකක් ඕනේ. ඒතකොට අද ආණ්ඩුව මේ ස්මාර්ට්ෆෝන් ඒවා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ඇරෙට තීන්දුව කරලා. ඒතකොට අද මේ භාණ්ඩ මිල අද වෙළඳ පොලේ අද ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මෙවැනි වාතාවරණ ඇතුළතදී කොහොමද මිනිස්සු මේකත් එක්ක ඉස්සරහට යන්නේ? මේ යන්න බෑ. මිනිස්සු ඊටාම අසහනයකින් අද ඉන්නේ. අද බඩු මිල එක පැත්තකින් වැඩි වෙනවා. මිනිස්සුන්ට ආදායම් මාර්ග නැහැ. ඩොලර් එක දැන් අපි දැක්කා ඊයේ පෙරේදා අගමැතිතුමා කිව්වා වරායේ තියෙන කන්ටේනර් 800ක් අත්‍යවශ්‍ය භාණ්ඩ රිලීස් කරන්න කියලා. මම දැක්කා අද කවුද අජිත් නිවාඩ් මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් මිලියන 50ක් එයා රිලීස් කරයි කියලා කිව්වා. දැන් ඩොලර් මිලියන 50ක් කොහටද දීලා තියෙන්නේ?
එයා දීලා තියෙන්නේ රාජ්‍ය බැංකු දෙකට. දැන් පෞද්ගලික බැංකු වල LC බඩු ගෙන ආපු කට්ටිය මොකද කරන්නේ? දැන් පෞද්ගලික බැංකු හරහා LC ඕපන් කරලා ණයවර ලිපි කරලා ඒ ආපු බඩුත් දැන් වරායේ තියෙනවා. දැන් ඒ බඩු ටික ගන්නෙ කොහමද? දැන් ඊයේ මේ නිවාඩ ඒක තමයි මම කියන්නේ. එතකොට අද එක පැත්තකින් විශාල ඩොලර් හිඟයක් තියෙනවා ඩොලර් නැතිකම. අනිත් පැත්තෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. ආණ්ඩුවට ඒක පාලනය කරගන්න බෑ. ඉතින් මිතාම දරුණු විදියට අද ක්‍රමක්‍රමයෙන් අපිට පේන්නේ නැහැ ආණ්ඩුව මේක හරි පැත්තට දාගන්නවා. අපිට පේනවා ආණ්ඩුව ගන්න මුලින් ඉඳන්ම ගත්ත වැරදි තීන්දුව හින්දා අද වෙනකොට ඒ තීන්දුව වලින් ප්‍රතිඵල උග්‍ර වෙලා තියෙනවා. අද ජනතාව මුහුණ දෙන ප්‍රතිඵල දරුණු ලෙස උග්‍ර අතකට අද හැරීගෙන යන්නේ. ස්තුතියි ඔබතුමන්ට ප්‍රවෘත්ති බණ්ඩාරතෙන්ට කොන් මැතිතුමනි දැන් මේ මතුණු කාරණාවන් පිළිබඳව ඔබතුමන් කතා කරන අතරතුරේ මම තවත් කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි ඔබතුමන්ගේ තමයි දැන් අපි දැක්ක මේ පොහොර ප්‍රශ්නත් එක්ක බොහෝ දේවල් පිළිබඳ පූර්වකථන එනවා ඊළඟ කන්නේ තුල අපිට ඉරුඟු නැති වෙයි සහල් නැති වෙයි කියන එක වගේම එළවලු හිඟේකුත් අපිට තව මාස 3ක් 4කින් අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන කාරණාවක් කියලා මතුවෙනවා කාරණාවක්. විශේෂයෙන් කුෂිකාර්මික ගොවිකම මුල් කරගත්ත ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පිළිබඳ කිරියම් අදහසක් ඔබතුමන්ට තියෙනවා. මට මේ ප්‍රථමයෙන්ම මේ ආර්ථික තත්ත්වය පිළිබඳව අපේ මුජිබුන් රහමාන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ගැටලු සම්බන්ධයෙන් පොඩි අදහසක් කියන්න ඕනේ. එතුමා කිව්වා මේ ෆෝන් තහනම් කරා, භාණ්ඩ තහනම් කරා කියලා. එහෙම තහනමක් කරලා නැහැ. කිසිම දෙයක් ගේන එක තහනම් කරලා නැහැ. මේ අපි රථ වාහන වගේ දේවල් ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. ඒක වෙනම කතාවක්. අපි කරලා තියෙන්නේ මේ ෆෝන් වගේ දේවල් වලට මේ LC එකට මේ ණයවාරිකේ නැතුව සම්පූර්ණ මුදල යොදවන්න කියන එක කරලා තියෙන්නේ. දැන් මේක අපි මේ හංගන්න දෙයක් නැහැ. මේ ලෝකෙම ඉන්නේ ආර්ථික තත්ත්වය හොඳ තත්ත්වයක නෙවෙයි. මම කරුණු ටිකක් කියන්නම්. මේක මේ අපේ රට විතරක් සීමා වෙච්ච කාරණාවක් නෙවෙයි. 2020 ප්‍රංශයේ ආර්ථික වර්ධන වේගය ඍණ 8.2යි ප්‍රංශයේ. ජර්මනියේ ඍණ 4.9යි. ඉන්දියාවේ ඍණ 8යි. සිංගප්පූරුවේ ඍණ 5.4යි. ශ්‍රී ලංකාවේ ඍණ 3.6යි. එංගලන්තයේ ඍණ 9.9යි. එක්සත් ජනපදයේ ඍණ 3.5යි. එතකොට ගිය වසරේ මේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළලා තියෙනවා රටවල් 195න් 124ක. ෆිච් ආයතනයෙන් 51ක්, මූඩීස් ආයතනයෙන් 35ක්, S&P එකෙන් 38ක්. නෙගටිව් අවුට්ලුක් එකක් දීලා තියෙනවා ෆිච් ආයතනයෙන් 51ක්, මූඩීස් ආයතනයෙන් 36ක්, S&P එකෙන් 46ක්. මේක මේ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ තමුන්නාන්සලට අපේ මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවේත් පැහැදිලිව කිව්වා මේ ඩොලර් ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. ඒක අපි යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. ඒක මේ අපි විසින් ඇති කරගත්තු එකක් නෙවෙයි. මේක මේ කාලාන්තරයක් තිස්සේ මේ රටේ වෙච්ච ප්‍රශ්නයක්. විශේෂයෙන් පහුගිය රජයේ සමයේ ගත්තු අදුරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිත් මේ මේ තත්වෙට මේ බලපාලා තියෙනවා. ඒත් එක්කම රටට එන සංචාරක ව්‍යාපාරයෙන් එන ඩොලර් මිලියන 4ක් විතර අපිට අහිමි වෙලා තියෙනවා. දැන් අද එංගලන්තේ ගත්තොත් එංගලන්තේ තියෙන වෙනම තත්වයක්. දැන් එංගලන්තේ අගමැතිතුමා වෙනම හමුදාව දැම්මා එංගලන්තේ තෙල් බෙදා හරින්න. එහෙම තත්වයක්. ඒතර භාණ්ඩ මිලදී ගන්න පෝලිං තියෙනවා. ඉතින් ඒක මේ අසාමාන්‍ය තත්වයක සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේක අසාමාන්‍ය තත්වයක්. මේක අසාමාන්‍ය ලෝක තත්වයක තමයි අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි තව එකක් බලමු. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා වෙළඳපොළ ආර්ථිකය සම්බන්ධයෙන් මම කියන්නේ අපි මේ පරණ දේවල් වල එල්ලිලා ඉන්න නරකයි. අපිට වෙනස් වෙන්න ඕනේ තැන්වල ලෝකෙ දිහා බලලා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. දැන් ෆොන්ටේරා සමාගම කිරිපිටි පැකට් එකකින් රුපියල් 350ක් ග්‍රෑම් 400 පැකට් එකෙන් පාඩු ගන්නවා. කොච්චර කල් ඒක කරයිද? එහෙම මේ පෞද්ගලික සමාගම් මේ කිරි බෙද ඉන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සිමෙන්ති කොට්ටයකින් රුපියල් 180ක් පාඩු වෙනවා ඒ සමාගමට වලට. එතකොට මේක මේ මිල ගණන් දාලා තියෙන්නේ මේ පාලන මිලවල් දාලා තියෙන ඩොලර් එක 175යි තියෙද්දි. එතකොට මෙන්න මේක තමයි තත්ත්වය. දැන් ලාෆ් ගෑස් සමාගමේ පාඩුව ගිය මාසේ මේ මිලියන 2 බිලියන 2.2යි.
එක ගෑස් සිලින්ඩර් එකකින් ලිට්‍ර සමාගම පාඩු ලබන රුපියල් 800-850ක් අතර. එතකොට මගේ ගෙදර ගෑස් එකට ඇමරිකන් එම්බසි ගෑස් එකට ආණ්ඩුවෙන් ගෙවන රුපියල් 800-850ක් හැමෝටම. ඊට පස්සේ අවසානයේ වෙන්නේ ලිට්‍ර සමාගම පාඩු ලැබුවම මේ ඇඟිල්ලි ඔක්කොම අපිට එකතු වෙනවා මේ දේශපාලඥයෝ එකතු වෙලා මේවා කරා කියලා. ඒක අපිට තීන්දුව ගන්න සිද්ධ වෙන තැන්වල තීන්දුව ගන්න සිද්ධ වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. අසාමාන්‍ය තත්ත්වයක සාමාන්‍ය ප්‍රතිඵල අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා අපි මේ රහමන් මන්ත්‍රීතුමාට අපිට දෙන්න තියෙන පිළිතුර මේ ඔබතුමන්ලා අපි එකතු වෙලා දැන් මේ කොවිඩ් ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය මේ අපේ ආණ්ඩුවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි මේක රටේ ප්‍රශ්නයක්. අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් විදියට හිතලා අලුත් විදියට කල්පනා කරලා මේකට ප්‍රශ්නෙට විසඳුම් සොයන්න අපිට සිද්ධ වෙනවා. ස්තුතියි ඔබතුමන්ට නන්ද ජයස් මැතිතුමනි ඔබතුමන්ගේ අවස්ථාව සිවුවන වටේ වෙනුවෙන් මතුවුණු කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරියට යමු. යා දැන් කොවිඩ් නිසා ආණ්ඩුව එක නීති දාලා තියෙනවා. ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙනවා. ඒක හරි. හැබැයි දැන් මේ රටට ආදායම් එන මාර්ග කීයක් ආණ්ඩුව කොවිඩ් ඇස්සේ විකුණලා තියෙනවද? මේවා සාමාන්‍යයෙන් සාකච්ඡාවට යට යවනේවා. ඔබ දන්නවද මීට මාසයකට කලින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ගෙනාවා කොළඹ වරායේ CICT ජැටිය ළඟ තියෙන අක්කර 13ක් ඒ සමාගමට බදු දෙයි. අවුරුදු 35කට. එතකොට දැන් බලන්න 2013 දී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙදී කොළඹ වරායේ දකුණු ජැටිය CICT සමාගමට දුන්නා. ඕන් ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරලා ගැඹුරු මීටර් 18ක් ගැඹුරු ජැටියක් හැදුවා. අද කොළඹ වරායට එන කන්ටේනර් වලින් 40ක් බාන්නේ පටවන්නේ ඒ ජැටිය ඇතුළේ. එතකොට ආදායම චීනෙට. හරිද? ඒක අවුරුදු 35ක් ගිවිසුමක්. 2047 අවසන් වෙන්නේ. ඊළඟට දැන් ඒක අවුරුදු 10ක් යනකොට ඒ ආසන්නෙන් තියෙන අක්‍ර 13ක අක්‍ර 13ක් දෙනවා චීනෙට මෙහෙයුම් මධ්‍යස්ථානය කරගෙන යනවා. 2017 අවුරුද්දේ අපේ වරාය අධිකාරිය ඒ මෙහෙයුම් වලින් රුපියල් මිලියන 5200ක් ගත්තා. ඒවා භණ්ඩාගාරයට. දැන් මොකද වෙන්නේ? මේ අවුරුදු 35කට දුන්නාට පස්සේ චීනට මෙහෙයුම් මධ්‍යස්ථාන ඇත්තටම අපට ජැටියක් නැති එකේ මේ කන්ටේනර් වල එන බඩු එහෙ මේ කරලා කන්ටේනර් එහෙ මේ කරලා ඔන්න ඔය මෙහෙයුමෙන් තමයි වරාය අධිකාරියට ලාභයක් කියන්නේ. ඒක දෙනවා තව අවුරුදු 35කට චීනට. හරිද? මේවා වෙන්නේ කොවිඩ් ඇස්සේ. ඊළඟට දැන් මං හිතන්නේ මේ කොවිඩ් ඔක්කොම ඇස්සේදී මේ රටේ ජනතාව බරපතල ලෙස අවධානයට ගන්න ඕන මේ කෙරවල පිටිය වෙන ප්‍රශ්නය. කෙරවල පිටිය බලාගාරය 140ක් කොටස් ඇමරිකානු සමාගමකට ටෙන්ඩර් එකකින් නෙමෙයි මොකක්වත් වෙන මේ මැදිහත් වීමකින් තොරව දෙනවා විතරක් නෙමෙයි සම්පූර්ණ LNG ඒකාධිකාරී ඇමරිකාව සමාගමට දෙන ඇමරිකාවට. දැන් මේක කොහොම වුණත් මුළු ලෝකෙම පිළි අරගෙන තියෙනවා. අපේ රටත් පිළිගත්ත විදුලි බල මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩු පිළි අරගෙනත් තිබුණා. මෙවැනි ව්‍යාපෘති එක තනි රටකට සමාගමකට දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මොකද වුනේ? ගෑස් සැපයුම වෙනම ඊළඟට මේ ගෑස් මේ ඒකට කියනවා අපි ෆ්ලෝටිං ස්ටෝරේජ් එකක් කියලා FSRU එක ඒක වෙනම ඊළඟට පයිප්ලයින් එක වෙනම කෙරවල පිටි බලාගාරය එහෙමයි තිබුණේ. ඒකට දැන් මොකද කරේ? මේකට විදුලි බල මණ්ඩලයත් කණිජ නිර්ගත සංස්ථාවත් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවලා තිබුණා මේවට වෙනම. බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමතිවලා ඇවිල්ලා එයා කරපු වැඩේ තමයි අර ටෙන්ඩර් ඔක්කොම තිබෙද්දී මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමත් එක්ක ගිවිසුමක් ගහනවා. විදුලි බල ඇමති දන්නේත් නැහැ ඒ කාලේ. බලශක්ති ඇමති දන්නේත් නැහැ. කැබිනට් පේපර් එක කැබිනට් මණ්ඩලයට එනකොට අර අය කිසිවෙක් දන්නේ නැහැ. එතකොට මේ කෙරවල පිටිය බලාගාරයෙන් 40ක් ඇමරිකානු සමාගමකට දෙනකොට ඒගොල්ලන් කොන්දේසිය මොකද්ද? අපෙන් ගෑස් ගන්න ඕන. අවුරුදු 5ක් නෙමෙයි අඩු ගානේ අවුරුදු 15කට. ටේක් ඕ පේ ඇග්‍රීමන්ට් එක. දැන් අපේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ කියනවා මේ ව්‍යාපෘතිය අවුරුදු 5 අවසන් වෙනකොට ගෑස් සැපයීමෙන් විතරක් ඔවුන්ට ඩොලර් බිලියන 3ක ආදායමක් වන්න පුළුවන්. මේක අවුරුදු 10කට ඩොලර් බිලියන 6ක්. ඒ කියන්නේ මෑත කාලේ ආපු ලංකාවේ ලොකුම ව්‍යාපෘතියක් හම්බන්තොට වරායට අපි ගත්තේ ඩොලර් බිලියන 1.4යි. හරිද? ඩොලර් බිලියන 3ක ප්‍රොජෙක්ට් එකක් එන්නේ අවුරුදු 5කට. එතකොට මේවා අඩු ගානේ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමක් කළා වෙනම දුන්නා නම් මේවට ඒකාධිකාරයක් යන්නේ නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ සියල් කැබිනට් එක සූම් එකෙන් රැස් වෙනවා. හැබැයි ගිවිසුම් ගහනවා. දැන් මේ ගිවිසුම ගහන්නේත් මහරයා 12යි 6ටනේ. ඒ වෙලාවේ මම දැක්ක එක කැබිනට් එක ඇමති කෙනෙක් කියනවා මේ 12ට අස්සන් කරේ ඇමරිකාවේ වෙලාවෙන් කියලා. ඒකත් හරියට ගත්තොත් අර මේ ෆයිසර් කොහොමද හම්බන්තොටයි මාතරටයි
අරහෙට දුන්නේ පුත්තලමටත් දුන්නනේ. පුත්තලමටත් දුන්නා. පුත්තලමටත් දුන්නා. ඒක ඇහුවට පස්සේ කොළඹ දිස්ත්‍රික්කෙ නෑ නෑ පුත්තලමට තමයි මුලින් දුන්නේ. ඒක ඕක වෙන්න බෑ. නෑ නෑ කියන්න හරි. දුන්නා. ඔච්චර ඊට කෝක පස්සේ වෙන්නේ නෑ දුන්නා අර දීවරයන් ඉන්න හරි මන්නාරමට මන්නාරමට පුත්තලමට දුන්නා. හරි හරි නුවරට දුන්නා. එහෙම මේ නුවරට මොනවද දුන්නේ? නෝරට මොනවා ස්පුට්නික් දුන්නා. ස්පුට්නික්. හරි. ඒ කොළඹට දුන්නා මුලින්ම. හරි. කොළඹට තමයි මුලින්ම ඕගොල්ලෝ ගහගත්ත කොළඹ ඉන්නේ. ඒව දුන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා නෙමෙයි. ඒව හදන සමාගම් හරි රටවල් හරි කියපු විදිහට කියලානේ කිව්වේ. මතකනේ අගමැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශයක් කිව්වා. අගමැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශයක් කිව්වේ කොළඹ දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒවයේ රටවල් කිල්ලනවා මෙහෙට දෙන්න කියලා ඒකයි දුන්නේ කියලා කිව්වා. හරි ඒවයි කතාවක් තමයි ඇමරිකාවේ වෙලාවට ගෙමි කිසුම් අස්සම් කරනවා කියන එක. දැන් බලන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට ගත්තනේ. ඈ කවුද අගමැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක? ප්‍රේමනාසි දොරවත්ත. අපි නම් දැනුවත් නම් නෑ නැද්ද? අගමැති මාධ්‍ය ප්‍රකාශකයා නෙමෙයිද? මාධ්‍ය ප්‍රකාශක. නෑ ඇත්තට මං ඒක හොයලා බලන්න. මෙයාට කියලා නෑ හොරෙන් අරන් තියෙන්නේ. හරිද? නෑ, ඇත්තටම මම නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නේ. අපි මේක ඉදිරියට. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට අරගෙන මාස 8ක් වෙනවා. අද වෙනකන් එක ග්‍රැන්ඩ් ලොබ කරලා කයි කළා තියෙනවා. හැබැයි මතක තියාගන්න අද රෑ හෝ හෙට වෙනකොට අදානි ඇවිල්ලා දැන් අදානි ඇවිල්ලා ගිවිසුම අස්සම්කම් ලෑස්තිලා තියෙනවා. බටහිර පර්යන්තය හදන්න වැඩ පටන් ගන්න ඒගොල්ලෝ ගිවිසුම් ගත වෙනවා. අපේ නැගෙනහිර පර්යන්තයට මොකක්වත් අත්තියලා නැහැ. දැන් මේව ඔක්කොම ලොක්ඩවුන් අස්සේ මේ නිරෝධායනයේ අස්සේ වෙන වැඩ. ඉතින් කෝ අපිට ආදායම් ඇත්තනේ. ඉතින් මේ ගොවියට, පාරිභෝගිකයට, පාසලේ ළමයට, දීවරයට මෙවැනි වසංගතයක් ආවට පස්සේ සහනයක් දෙන්න භාණ්ඩාගාරේ සල්ලි නැහැ. ඩොලර් නැහැ. හරිද? බඩු ගෙන්නන්න ඩොලර් නැහැ. ඉතින් ඩොලර් එන ක්‍රම නෙමෙයි විකුණලා තියෙන්නේ. ඩොලර් මිලියන 500ක් දීලා චීන හදනකොට දකුණු ජැටිය අපි ඩොලර් මිලියන 1400ක් වේදම් කරලා හම්බන්තොට වරාය හැදුවා. ඉතින් හොඳ නැද්ද? ඒ 500ක් දාලා කොළඹ වරායේ දකුණු ජැටිය අපි හැදුවා. අද ආදායම් අපිට එනවනේ. ලෝකෙන් ලොකු නැව අපිට එනවනේ. ඒක හැබැයි 185ක් වික්කනේ 185ක් හරි. ඒක ඒ කියන්නේ දකුණු 298කට CICT එකේ 185ක් චීන සමාගමට 115ක් මේට. ඊට පස්සේ හම්බන්තොට වරාය අවුරුදු 99 නේ අවුරුදු 99 දෙකකට වික්කා. 198ට අවුරුදු 99 දෙකකට වික්කා. හරි දැන් බලන්නකො අපේ රටේ ජනතාවට මේ රටේ සිද්ධ වෙන දේශපාලන තේරුම් ගන්න. මේ කොවිඩ් ප්‍රශ්න හාල් ප්‍රශ්න නෙමෙයි. 2012 ඉඳන් 2021 දක්වා අවුරුදු 10 දී මේ රටේ ආණ්ඩු තුනක් පාලනය කරා. ඒ ආණ්ඩු තුන මේ රටේ සම්පත් විකුණපු හැටි හොයලා බලන්න. ඉතින් රටක් හදන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නය 13000 කොවිඩ් වලින් මැරෙනකොට ලක්ෂ 10ක් ඇප්ලයි කරන රට අතහැරලා යන්න. ඒත් රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සු රට අතහැරලා යනවා. ඉතින් කොහේ රටක් හදන්නේ? අර මිනිස්සු ජීවිතේ නැති වුණා කොවිඩ් නිසා මේ මිනිස්සු රට එපා වෙලා යනවා. ඉතින් මෙහෙම මම කියන්නේ අඩු ගානේ ආණ්ඩුවට මේවා ආදායම් උත්පාදනය කරලා දෙන තැනකට ගේන්න බැරි නම් අඩු තරමේ මේවා පිටරටට විකුණන්න නැතුව ඉන්න එකවත් කරන්නට ඕන. අද මේ චීනයේ, ඉන්දියාවේ, ඇමරිකාවේ මේ බල අරගලය ඇතුලේ රටේ කෑලි මේගොල්ලන්ට විකුණමින් යනවා. මේවා වෙන්නේ සමහරට මහ රෑ කොවිඩ් ඇස්සේ නේද? යන්තම් මේ රටවල් තිබ්බට පස්සේ මේවා සිද්ධ වෙනවා. මතක තියාගන්න අපි රටේ ජනතාවට කියන්නේ මෙන්න මේවා නතර කරගන්න ඕනේ. මොකද මේවා දුන්නට පස්සේ ගන්න එක ලේසි නෑ. ඔය අන්තර්ජාතික නීතිත් එක්ක ඊට පස්සේ ගැට ගහලා තියෙන නිසා. අප තුන්වන වටේ එසේ නිමාවට පත් කරන්නේ තුන්වන වටේ අනතුරු ඔබ දන්නවා අපට අවසන් වටේට යන්නට තිබෙන්නේ අවසන් වටේ තුර අපේ ආපසු වී ගමන් කරන්නේ අවස්ථාවක් නේ වගේම විනාඩි 2ක කාලයක් පමණ එක් සභිකයෙකුට ලැබෙන්නේ අතුරු ප්‍රශ්න හෝ බාධා කිරීම වලින් තොරව අප කතා කළ දේ සංක්ෂිප්ත කරන්න තමයි අවස්ථාව උදා කරගන්නේ. ඒ වගේම අප සභිකින් සිව් දෙනාගෙන් ඉල්ලා සිටිනවා මෙහි මතුවුණු කාරණාවන් පිළිබඳ කතා කරමින් අපේ විනාඩි දෙකේ ඉදිරියට යමු. අලුත් කාරණාවන් මතු නොකොට ඒ අනුව සිවුන වටේ පළමු අවස්ථාව යටිතතාවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා. දැන් මේ හාල් ගැසට් 7ක් ගැහුවා කිව්වනේ. පාලන මිල ගැසට් එක ගැහුවා අයින් කරා. දැන් මේ පාලන මිල ගැසට් එක අනුමත කරපු ඒක ඉවත් කිරීම අනුමත කරපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් තමයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලා. එයාගේ හාල් සමාගම මෝල් සමාගම ඇවිල්ලා අර මාධ්‍ය සාකච්ඡා වාඩි වෙනවා. ඉතින් ඇත්තටම පහුගිය 2020 අගෝස්තු මාසේ මහමැතිවරණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතුමන්ලගේ පක්ෂයේ ලයිස්තුව බැලුවා නම් ඔය මෝල් හිමියන් 4න් 3 දෙනෙක්ම ඒ ලයිස්තුවෙන් හොයාගන්න පුළුවන්. එක්ක ළඟම ඥාතියෙක් නැත්නම් ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තිනවා. සා ආණ්ඩු පක්ෂෙම අනුමත කරලා ඇවිල්ලා මෙතන වෙන කතාවක් මාධ්‍ය සාකච්ඡාවල කියනවා ඕවෑන් රටේ ජනතාවගේ ප්‍රශ්නට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඊළඟට මම මේ අවස්ථාවේදී ඔබ අහලා ටිකක් ඒක අමතක වෙලා ගිය ප්‍රශ්නයක් තිබුණා. දැන් NMR එකට තියෙන චෝදනා හරි. ඒ ඔක්කොම ඔබතුමාලා ඔප්පු කරන්න ඕන දේවල්. නමුත් එක චෝදනාවක් දැන් මේක පටන් ගත්ත තැන සයිනෝෆාර්ම් වැක්සින් එකට අනුමැතිය නොදීම සම්බන්ධයෙන් පටන් ගත්තේ. අන්නේ චෝදනාවේදී මේ මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කරුණු දක්වන්න බැරි අය වෙනුවෙන් මම වචනයක් කියන්නට ඕන. මේ තමයි
සයිනෝෆාම් වැක්සීන් එකට අනුමැතිය දෙන්න බෑ කියලා NMR එකට සම්බන්ධ විශේෂඥයෝ අත්සන් කරපු ලියුම. කවුද මේ? මහාචාර්ය නිලේකා මලවිගේ රටම දන්නවනේ. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම. විශේෂඥ වෛද්‍ය රජීව ඩි සිල්වා MRI එකේ ඉම්යුනොලොජි එකේ හෙඩ්. ડોક્ટર කාන්ති නානායක්කාර. ප්‍රොෆෙසර් අරුණාචලම් පත්මේශ්වරන් පබ්ලික් හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකේ රාගම ෆැකල්ටි එකේ හෙඩ්. ප්‍රොෆෙසර් චන්න රණසිංහ. ડોક્ટર හසිත තිසේරා, ડોક્ટર ලක්කුමා ෆර්නෑන්ඩෝ. මේ කවුරුවත් දේශපාලන ඉත්තෝ නෙමෙයි. අපේ රටේ කීර්තිමත් විශේෂඥයෝ. මේ අය මේ සයිනෝෆාම් හදපු සමාගම ලංකාවට ගෙනාපු සමාගම Tamante ඉදිරිපත් කරපු දත්ත පදනම් කරගෙන තමයි මේ වාර්තාව දුන්නේ. මොකද්ද කියන්නේ? With data submitted to the NMRA on 1/3/2021 and 15/3/2021 by the vaccine manufacturer, the expert panel is of the opinion that the data submitted is not sufficient to decide on immunogenicity, safety and efficacy of this vaccine. අඩු ගානේ මම කියන්නේ මම විපක්ෂ මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙනවා. රාජ්‍ය ව්‍යුහයේ කොටසක් වෙච්ච NMR එකේ මේ නිලධාරීන් මේ විශේෂඥ වෛද්‍යවරු සයිනෝෆාම් ගැන කියපු මතය ආරක්ෂා කරන්න. මම දැක ජනාධිපතිතුමාත් අන්තිම වතාවට ජාති අමතනකොට මේ සයිනෝෆාම් වැක්සීන් එකට මෙන්න මේ කණ්ඩායමට ගැහුවා. හරිද? මේගොල්ලෝ ආරක්ෂා කරන්නට ඕන. NMR එකේ වෙන වැරදි වලට ගහමු. අපිත් එන්න. නමුත් සයිනෝෆාම් වැක්සීන් එකට අනුමැතිය නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව කියන බොරු ප්‍රචාරය මේ උතනක NMR එකේ නෙමෙයි ඒගොල්ලෝ නිලධාරීන් උතන NMR එක කට්ටියම නෙමෙයිනේ. NMR එක ඕනෑම එන්නතක් පිළිබඳව උපදෙස් දෙන්නේ ඔබතුමා විශේෂඥ කමිටුවෙන්. ඔය කමිටුවේදී ඔය තොරතුරු එනකොට NMR එකට ඩේටා ආවිල්ලා නැතුණාට දිගින් දිගට මේගොල්ලෝ මේ මගේ ගාව තියෙන අපි වෙන විවාදයක් කරමු. NMR එක ගැන අපි විවාදයක් දෙන්නේ නැහැ. NMR එකේ ඖෂධ මාෆියා ගණන් අරමුවා ගැන කරන්නේ. නමුත් පටන් සයිනෝෆාම් නෑ ඕකත් එක්කම අපි කතා කරමු. මේකේ හරිද? ඒ කියන්නේ හිතාමතාම කරපු වැඩක් ඕක. සති 5ක් දක්වා ඒ කියන්නේ ඔබතුමා චෝදනා කරනවා නම් මේ කණ්ඩායමට. ඒක ඔබතුමාලා එක බලා ගන්න. නමුත් මම හිතනවා මම දන්න හැටියට මේ විශේෂඥයන් 8 දෙනා මේගොල්ලෝ තමයි NMR එකට මේ වාර්තාව ඉදිරිපත් කරේ. NMR එක තීන්දුව ගත්තේ මේ වාර්තාව පදනම් කරගෙන. ඒ නිසා මම කියන්නේ මෙයට සාධාරණයක් වෙන්න මෙන්න මේ සිනෝෆාම් වැක්සීන් එක මාර්තු මාසයේ 27 විතර ඇවිල්ලා මැයි මාසයේ 8 වෙනිදා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් අදාළ කරන දේවල් මෙයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ඕන නම් එයා ගෙනලා පරීක්ෂා කරන්න. නමුත් මම හිතනවා මේ අය ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරා මේ අයට බෑ. තීලත් ඒගොල්ලෝ දුන්නේ නෑ. හරිද? WHO අනුමත කරපුවා එන ඉදි ගැහුවේ කොහොමද? මැයි 7 WHO අනුමත කරා. මැයියට ඉඳන් මෙහෙ ගහන්න පටන් ගත්තා. මයි හතර කලින් ගෙනල්ලා චීන ජාතිකයන්ට වෙන්නත් කරා. ඒක තමයි මම කිව්වේ ලංකාවේ අයට එන්නත් චීනයට ප්‍රශ්නයක් නෑ. එන්නත් ගහුවට අපිට මේ ඒකේ වගකීමක් ගන්න බෑ. ලංකාවේ අයට එන්නත් කරනකොට NMR එකේ වගකීමක් තියෙනවා. විශේෂඥ කමිටුව තමයි ඒකට අනුමැතිය දෙන්නේ. හරිද? ඒ නිශ්චිත සිද්ධවීමේදී විශේෂඥ කමිටුව අනුමත නොකරේ sufficient data ඉදිරිපත් නොකිරීම නිසා. ඒක NMR එකේ වරදක් නෙමෙයි. චීන කොම්පැනි වරදක්. ස්තුතියි ඔබතුමන්ට. ප්‍රතිබන්ධාර්ථයන්ට කොන් මන්ත්‍රීතුමට ඔබතුමන්ගේ අවසන් අවස්ථාව මෙම සංවාදය තුළ. ඔව් අපි විශේෂයෙන්ම මම දැක්කා මේ බලාගාරය සම්බන්ධයෙන් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ නොයෙකුත් ආකාරයේ මත මේ පහුගිය දින කීපයේ ඉදිරිපත් කරනවා. එක තැනක කියලා තිබුණා මේ ඇමරිකාවට පුළුවන් මේ විදුලි බලය විසන්ධි කරලා රටට ප්‍රහාරයක් එල්ල කරන්නත් කියලා. මේ ඇමරිකාවට අපේ රට ගහන්න ඕන නම් ලයිට් ඔෆ් කර කර ඉන්නේ නැහැ. මේ එහෙම තමයි JVP එක ගැහුවේ එහෙම. මේ ඒ කාලේ ඉතින් ඊට වැඩි අපි ප්‍රශස්ත විදියට මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. මම ඒ සම්බන්ධයෙන් අද මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒක අපි රටට වහසි සහගත විදිහට රටට සාධාරණයක් ඉෂ්ට සිද්ධ වෙන විදිහට ඒ ගිවිසුම සකස් කරලා තියෙනවා. ඒක ගැන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි රට පැත්තේ ඉඳලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන රජයක්. ඒකම අපි මතක් කරන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාලේ ලොක්ඩවුන් එක ඉවර වෙච්ච ගමන්ම පාරට බැස්සුවා. නොයෙකුත් උසිගැන්වීම් කරලා විශේෂයෙන් ගුරුවරු අපි ගුරුවරුන්ගේ ප්‍රශ්නේදී අපි සියලු දෙනාම එක හඬින් ඉන්නවා ගුරුවරුන්ගේ පැත්තේ.
අපි එක හඬින් ඒ ගුරුවරුන්ට මුදල් මූලික සමාජයක ගුරුවරයාට ලැබිය යුතු වැටුම සම්බන්ධයෙන් අපි සාධාරණ තැනක ඉන්න ඒ වැටුප ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. හැබැයි අවුරුදු 24ක් පැරණි ප්‍රශ්නයක් මෙවැනි අර්බුදකාරී වෙලාවක මහපාරට බැහැලා එළියට බහින්න බැරි වෙලාවක ගැනීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. රටේ ජනයාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් අපිට තියෙන අලුත්ම තොරතුරු තමයි මේ දැන් අපි ආපහු ඔක්තෝබර් 1 වෙනිදා උදේ පාන්දර 4ට රට ඇරියට පස්සේ උදේ 8 ඉඳලා ආපහු පාරට බස්සන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ පිළිබඳවත් අපි රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ. අපිට දේශපාලන ප්‍රශ්න, ගැටලු, මතවාදාත්මක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි රට ගැන, රටේ අනාගතය ගැන හිතලා වගකීමෙන් මේ වෙලාවේ අපි සියලු දෙනාම වැඩ කර යුතුයි කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම අපි ජනතාව කලින්ම දැනුවත් කරලා තියෙනවා ඒ සැලසුම් සම්බන්ධයෙන්. සති ඔබතුමන්ට විජිපරහමන් මන්ත්‍රීතුමනි. දැන් ජනතාව මේ ලොක්ඩවුන් එක ඇරියම පාරට බයින ගැන මන්ත්‍රීතුමා කතා කරා. දැන් ලොක්ඩවුන් එක තියෙන වෙලාවේ බාර් ටික ඇරලා ජනතාවට පාරට බස්සුවේ කවුද කියන එක ගැන උත්තරයක් නැහැ. මොකද ලොක්ඩවුන් එක වෙලාවේ බාර් ඇරලා පෝලිං ගාලා මිනිස්සු අරක්කු ගන්න පොලිමේ ඉඳලා කවුද ඒ තීන්දුව ගත්තේ? ඒ තීන්දුව ගත්තේ ආණ්ඩුවනේ, ජනතාව නෙමෙයිනේ. එතකොට දැන් මේ ලොක්ඩවුන් එක ඇරියට පස්සේ මිනිස්සු පාරට එන එක ගැන කතා කරන්න කලින් මම හිතන්නේ ලොක්ඩවුන් වෙලාවේ පාර ටික ඇරලා දාලා පාරට මිනිස්සුන්ව ගත්ත එක ගැනත් කතා කරන්න වටිනවා. ඒ වගේම තමයි දැන් මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම. මේ දැක්මේ තිබෙනවා දසවැදෑරුම් ප්‍රතිපත්තිය කියලා එකක්. එතුමා කියනවා මේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය. මේක තමයි මේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය. මේකේ එතුමා කියනවා එක තැනක විශේෂයෙන්ම දෙවෙනි කාරණාවේදී කියනවා මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්. ඒකෙදී එතුමා කියනවා රටේ ස්වෛරභාවය හා ස්වාධීනත්වයේ කිසිම කොන්දේසියක් මත පාවා නොදෙන භූමිය හෝ රාජ්‍ය ව්‍යවසායන් විදේශිකයන් අතට පත් නොකරන සහ රටට අහිත කර ගිවිසුම් අත්සන් නොතබන ප්‍රතිපත්ති අපි ආරක්ෂා කරමු. දැන් මේ ආණ්ඩුව ආවේ රාජ්‍ය ව්‍යවසායන් විකුණන්නේ නැහැයි කියන. ආවේ හම්බන්තොට වරාය නැවත පවර ගන්නවා කියලා තමයි ආවේ. දැන් මේ මොකද්ද මේ කෙරවල පිටිය මේ බලාගාරයට දැන් ආයෝජකයන් ගේනවා. මේක පාඩු ලබන බලාගාරයක්ද? මේක අවුරුද්දකට රුපියල් බිලියන 4කට වඩා ලාභ ලබන බලාගාරයක්. මේ 140ක කොටස් දෙන්නේ මේ ඇමරිකන් සමාගමට. 140ක් කොටස් දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන ආයෝජකයන් ගේන්නේ රජය සාමාන්‍ය තර්කය තමයි පාඩු ලබනවා. කවුරුත් ලාභ ලබන ආයතන දෙන්නේ නැහනේ. දැන් මේ ආණ්ඩුව ලාභ ලබන ආයතනයක් දෙනවා. ඩොලර් මිලියන 250ක් ගන්න ආණ්ඩුවේ කොටස්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය යටතේ තියෙන බලාගාරයක් මේ ආණ්ඩුවට හිමි. එතකොට ඒක දෙනවා. ඒක අරහා දැන් විදේශීය සමාගමකට අයිති වෙනවා අපේ විදුලි පද්ධතියට අත දාන්න. ඊළඟට LNG එක. දැන් LNG එක සම්පූර්ණයෙන්ම ඔවුන්ට පවරනවා. අවුරුදු 5කට දෙනවා. ඒගොල්ලෝ තමයි LNG එක සප්ලයි කරන්නේ කියලා. ඊළඟට තව එකගත් එකට අවිල්ලා තියෙන එක තමයි කෙරෝල පිටියෙන් එහා පැත්තේ හදනවා තව LNG බලාගාරයක් නියමිතව තියෙනවා. ඒ LNG බලාගාරයටත් LNG ගෑස් එක සපයන්න මේ සමාගමටම දැන් ඒ කිවිසුම අවසර ලබා දීලා තියෙනවා. එතකොට ඔය ඊළඟට කැලණිතිස්ස බලාගාරයටත් ඒකත් LNG එකට පරිවර්තනය කරන්න හා ඒ LNG සපයන්න දැන් මේ බලාගාරයටම ඒ කිවිසුම යටතේ මේ සමාගමටම බලය පවරලා තියෙනවා. ඒක අනිත් එක ඊළඟ දේ තමයි මම කියන්න ඕන එක දෙයක්. මේකේ තියෙන විශේෂම දේ තමයි දැන් මේ කෙරෝල පිටිය බලාගාරයට හදන්න යන LNG එක දෙන්න හදන්න මේ නල පද්ධතිය හා ඒකට යන වියදම අපි බැලුවොත් එහෙම අවුරුදු 5කට අපි ගෑස් වලට වියදම් කරන මුදලින් 10%යි යන්නේ. 110. මේ මම නෙමෙයි කියන්නේ මේ ඉංජිනේරුවෝ කියන්නේ මේ වෘත්තීය සමිති නායකයෝ මේ ඉංජිනේර්ස්ලා කියන්නේ මේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ. ඒතකොට 110යි යන්නේ. ඒතකොට ඒ 110 තමයි අවුරුදු 5කට අපි ගෑස් ගන්න වියදම් කරන මුදලින්. ඒතකොට දැන් මෙතන තමයි ඩීල් එක තියෙන්නේ. මෙතන තමයි මේ ගනුදෙනුව තියෙන්නේ. මේක ඇත්ත ගනුදෙනුව තියෙන්නේ මේ ගෑස් එක ගන්න යන මුදලෙන්. ඒකට අවසාන වශයෙන් මම කියන්නම් පියල් ඊළඟට අපේ ආණ්ඩුව තියෙන කාලෙත් මේ කොරියන් සමාගමක් ආවා. අපි තමුන්නාසලට නිකන් LNG පයිප්ලයින් ටික ඔක්කොම හදලා දෙන්නම්. අවුරුදු 10කට අපිට ගෑස් සපයන්න දෙන්න කියලා කිව්වා. අපේ ආණ්ඩුව යන වෙලාවේ එතකොට ওই විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරු මහත්වරු ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ගියා මේකට එකඟ වෙන්න එපා. මොකද මේකට එකඟ වීම තුල අපේ රටේ එකක් ජාතික ආරක්ෂාව ඊළඟට විදුලි පද්ධතියට විදේශීය සමාගම් ඇතුළත් වීමට හා ඊළඟට ගෑස්
ඒ සපයන ඒකාධිකාරයක් මේ තුලින් ගොඩ නැගෙනවා. මේකට යන්න එපායි කියලා කිව්වා. එතකොට අපේ ආණ්ඩුව තුල අපි ඒක ප්‍රතික්ෂේප කළා. ඉතින් අපි කියනවා අද රාජ්‍ය දේපොළ ආරක්ෂා කරන්න ඕනේ කියලා මේ ජනතාවට පොරොන්දු දීලා ඒ පොරොන්දු අරහා බලයට ආපු අද ආණ්ඩුව අද රාජ්‍ය ව්‍යවසායන් විකුණන තත්ත්වයට ලාභ ලබන ඒවා අද විකුණන තත්ත්වයට අද පත් වෙලා තීම ඊටාම කනගාටුදායක තත්ත්වයකට මේ රට වැටලා තියෙනවා කියලා කියන්න ඕනේ. ස්තුතියි ඔබතුමන්ට මధుර විතානගේ මන්ත්‍රීතුමනි ඔබතුමන්ට අවස්ථාව සංවාදය නිමා කරන්න. මෙහෙමයි ප්‍රියාල් ඇත්තනම දැන් අපිට හිඟමනට පත් කළ රටක් බාර දීලා දැන් රඟපාන්නේ නිකන් සෞසිරි පිරි රටක් බාර දුන්නා වගේ තමයි විපක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීතුමන්ලාගේ කතාව. හැබැයි මේගොල්ලන්ගේ කතාවල නිසා ක්‍රියාවලින් පහුගිය කාලේ අපි දැක්කේ මරණ සහ ලේ තමයි අවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි ඔය දැන් ඔය යම් යම් ප්‍රකාශ වලින් පේන්නේ මේ රට ඇරියට පස්සෙත් ඉතින් මිනිසුන් ඔගොල්ලෝ අප්පු කරලා මේ වගේ බොරු සමාජගත කරන්න උත්සාහ කරා. මොකද මේ LNG ගැන අපිට ඇත්තටම වෙනම විවාදයක් දෙන්න ප්‍රියාල්. මොකද අපිට ඒක ගොඩක් කාරණා තියෙනවා. මොකද බොරු සමාජගත කරා. මොකද මේ අපි නෑ පාර්ලිමේන්තුවෙත් අපි කතා කරනවා. එහෙම නේ අපි මේ පාර්ලිමේන්තුවට වඩා එතකොට අනිවාර්යෙන් ඕනේ. මොකද ඒවා මේ නිකන් පොඩි විනාඩි දෙකටම අවස්ථාවක් ලබා දෙනවා අනිවාර්යයෙන්. එතකොට යෝජනා 3ක් ආව චීන, ජපාන්, ලංකාව කියලා ලක්ඩවුන් සමාගම එකතු වෙලා ලක්ඩවුන් මේ කියන්නේ 82ක් ඒ කියන්නේ මේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකට ආйти ලංකා ට්‍රාන්ස්ෆෝමර් 63ක් CB එකට ආйти මෙන්න මෙතන තමයි වැදගත්. මේ CB කියන්නේත් අද අපේ දුක් විඳින මිනිස්සුන්ගේ බදු මුදල් වලින් යැපෙන ආයතනයක්. ඒ වගේ CTB, CGR, CB, ශ්‍රී ලංකන් ඔය වගේ මම හිතන්නේ ඔය කෝප් කමිටුවේ තියෙන තොරතුරු ටික ඔබ මාධ්‍ය ආයතනක් දන්නවා. ඉතින් මෙන්න මේ ආයතන මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන ආයතන ටික වඩා ඵලදායී සහ කාර්යක්ෂම රටට ආදායම් ගෙන ආයතන බවට පත් කිරීම තමයි අත්‍යවශ්‍ය. මොකද හේතුව හැමදාම මහ භාණ්ඩාගාරයෙන් ගිහිල්ලා සල්ලි මුදල් අරගෙන මේ ආයතන නඩත්තු කරන්න බෑ. මේවා තියෙන ලොකු තියෙන දූෂණ සහ වංචා. මොකද මම වගකීමෙන් කියන්නේ මේ සමහර ඩීසල් බලාගාර තමයි සමහරට මේ වැඩපිළිවෙල මෙහෙවන්නේ. ඒ වගේම අපිට වසර ගණනක් තිස්සේ සූර්ය බලාගාරවලට යන්න බැරි වෙනවා. සූර්ය මේ බල ශක්තිය ගන්න අපිට අමාරු තත්ත්වයක් කරනවා. මොකද මේ කාරණාවලදී ලොකු දූෂිත ගනුදෙනු ඒ වගේ සමහර වෘත්තීය සමිති සම්පූර්ණ මේ සමහර රටවල් එක්ක සමහර තානාපති කාර්යාලයත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. මොකද හේතුව අපි වගකීමෙන් කියන ඒවා අපි ඉදිරියේදී එළිදරව් කරන්න. මොකද රටට යහපත් යම්කිසි වැඩපිළිවෙලක් ගේනකොට මේක ගෝලීය දේශපාලනයත් එක්ක රටවල් එක්ක තියෙන ලොකු අර්බුදات එක්ක. මොකද චීනය වැඩ කරනකොට ඉන්දියාව තරහ වෙනවා. ඉන්දියාවත් එක්ක කරනකොට ඇමරිකාව තරහ වෙනවා. ඉතින් අපි මේ බොහොම ඉතාමත්ම ස්ට්‍රැටජික් ලොකේෂන් එකේ තියෙන රටක් විදිහට ඒක උපාය මාර්ගික රටක් විදිහට අපේ තියෙන මේ භූ පීඩීමත් එක්ක අපි ලොකු පීඩනයක් තියෙනවා අපිට. ඒක නිසා මේ පීඩනය කළමනාකරණය කරලා රටේ මිනිසුන් යහපත් වෙන දෙයක් මිසක් කොයිම වෙලාවකත් අපි රටේ සම්පත් කුණුකොල්ලට විකුණන්න හෝ මේ අර මේ චීනෙට 85% දීපු ගනුදෙනුවට යන්නේ නැහැ. ඉතින් මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම අද දවසේදී අපි පවතින දේශපාලන තත්ත්වය සහ ඒ මත ගොඩ නැගෙන රටේ හෙට දවස පිළිබඳවයි සංවාද කළේ. අද දවසේදී ඉතාමත් යහපත් සංවාදයක් අපට ගොඩ නගන්නට හැකියාව ලැබුණා කියලා අප විශ්වාස කරනවා. විශේෂයෙන් ඉතාමත් හොඳ කරුණු මත වුණා. ඒවට ප්‍රතිතර්කයන් සමගින් තමයි ඉදිරියට ගියේ. ගැටුම් අවම සංවාදයක් බවට අද දවසේ අපිට පත් කරගන්නට හැකියාව ලැබුණා. ඒ සතුටක්. ඒ වගේම අද දවසේදී විශේෂයෙන්ම සංවාදයට එක්ුණු කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමන්ට සමගි ජන බලවේගය නියෝජනය කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර රහමන් මන්ත්‍රීතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ට ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී ඉතාමත් හොඳ සංවාදයක් හරවත් සංවාදයක් ගොඩනගන්නට අපට අවස්ථාව ලබා දුන්නාට අපි එසේනම් අද දවසේදී කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය නිමාවට පත් කරන්නේ ලබන සතියේත් මෙවන් සංවාදයක් සමග ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.